හරි හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි එතකොට ගිය සතියේ බලන්න ගිය සතියේ අපි අන්තිමටම කරපු ලෙසන් ටික තමයි මොනවද? string manipulation එක අපි list ගැන පොඩ්ඩක් කරා. හරිද? එතකොට දැන් ඔයගොල්ලන්ට මතකයි කොහොමද මේ string concatenation මේ විදිහට අපි string එකක් දීලා string එක index කරන්නේ කොහොමද? 1 2 3 4 0 වල ඉඳන් ඉස්සරහට index කරන්නේ කොහොමද? ඊට පස්සේ ඉඳන් ඉස්සරහට index කරන්නේ කොහොමද? අපි මේ එක ක්‍රම යටතේ අපි බැලුවා කොහොමද මේක මේ හදන්න කියලා. අපි බලමු membership test එකෙන් පස්සේ දැන් මේ membership test කියන එක very tricky. හරිද? එකපාරට අර දැක්ක ගමන් උත්තරේ ලියන්න යන්න එපා. මේක පොඩ්ඩක් ඇනලයිස් කරන්න කොහොමද හොඳට අවධානයෙන් ඉන්න මේ membership test එකේ එන උත්තර පිළිබඳව. මොකද ගොඩාක් කට්ටිය මේක වරද්ද ගන්න ප්‍රතිශතය ගොඩක් වෙලාවට වැඩි. ඒක නිසා මේකට තාම කල්පනාවෙන් උත්තර දෙන්න ඕනේ මේ membership test එක විශේෂයෙන්ම list වල check කරනකොට nested list වල. right. අපි බලමු ඊළඟට search in position. ඒ කියන්නේ අපි මොකක් හරි දුන්නොත් එහෙම list එකක මොන හරි අගයක් දුන්නොත් එමේ ඒක කොතනද තියෙන්නේ කියන එක අපිට පැහැදිලිවම බලා ගන්න පුළුවන්. හරිද? ඒකයි මේ search in position කියලා කියන්නේ. එතකොට බලන්න අපි list එකක් ගත්තොත් එහෙම ඒ list එකේ නම දෙනවා. foods කියන list එකේ මෙන්න මේ index කියන වචනේ අපි යොදා ගන්නවා search කරන්න. හරි? දැන් අපිට මේ list එක ගත්තොත් එහෙම මේ බලන්න. මේ list එක vegetable, cereal, fruits, drinks ඔන්න මම කරලා පෙන්නන්න. හරි? හරි ඔන්න මම list එක හැදුවා. දැන් මට මේ list එකේ හිතන්න මට fruits කියන තැන තියෙන කීවෙනියට තියෙන කියලා හොයාගන්න ඕන. මම මොකද කරන්නේ? list එකේ නම දැම්මා dot මොකද්ද වචනේ index කියන වචනේ දානවා. index දාලා වරහන් ඇතුලේ මම දානවා මට අවශ්‍ය වචනේ. මොකද්ද? fruits. fruits කියන එක තියෙන්නේ කීවෙනි index එකේද බලන්න. එතකොට බිංදුව 1 2 උත්තරේ එන්න ඕන 2 කියලා. හරි දැක්කද උත්තරය 2. හරි එතකොට මේක right අපි මේ බලන්න දැන් අපි මේ index මේකෙන් කරන්නේ අපි මොනවා හරි අදාළ item එකක් list එකේ කොතනද තියෙන්නේ කියන එක අපිට හරියටම බලා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ list එක ගත්තොත් හිතන්න ඔන්න මම list එකක් හදලා තියෙන්නේ මේ බලන්න foods කියලා list එකක් හදලා තියෙන්නේ. foods එකේ vegetable තියෙනවා, cereal තියෙනවා, fruits කියන එකක් තියෙනවා, drinks කියන එකක් තියෙනවා. දැන් මට ඕන මේකේ fruits කියන තැන fruits කියන item එක කීවෙනි ස්ථානයේද තියෙන්නේ කියලා මට බලා ගන්න ඕන. හරි? එතකොට මම කරන්නේ මොකද්ද? list එකේ නම දෙනවා, dot එක දානවා, index කියන වචනේ පාවිච්චි කරනවා. food.index දාලා වරහන් ඇතුලේ item එකේ නම දෙනවා. fruits කියන බලන්න බිංදුව 1 2 කියන තැනින් තමයි fruits කියන එක තියෙන්නේ. ඒක නිසා තමයි මේ අපි fruits කියන එක තියෙන තැන index එක තමයි මෙතන return කරන්නේ. තේරුණාද? හරි. ඊට පස්සේ බලන්න මේ list එකකට එකක් පිටිපස්සේ එකක් අපි items add කරන්නේ කොහොමද කියලා බලමු. හරි? දැන් ඔන්න මම list එකක් හදනවා. මේ බලන්න. අපි එකට append කියලා කියනවා. හරි? append කියලා කියනවා. මම මේ විදිහට ඔන්න කෙලින්ම list එකක් හදනවා. simple list එකක් හදනවා. හරි. ඔන්න දැන් L කියන list එක create වුණා. තේරුණාද? හරි. අපි මොකද කරන්නේ දැන් මේ L කියන list එකේ අපිට ඕන මේ list එකේ ABCD E අකුර වෙනකන් විතරයි තියෙන්නේ. තේරුණාද? අපිට ඕන මේ list එකට තව F අකුරක් add කරගන්න ඕන අන්තිමට. ඒ කියන්නේ මොන හරි අන්තිමටම element එකක් add කරන්න නම් අපි පාවිච්චි කරන වචනය මොකද? append කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට අපි මොකද එහෙනම් දෙන්නේ මේ L කියන list එකට ඕන L කියන list එකට dot දැම්ම append දැම්ම append දීලා වරහන් ඇතුලේ මොකද කරන්න ඕන? ඒ අදාළ අකුර දෙන්න ඕන. F. හරි. ඔන්න දැන් add වුණා. දැන් මම ආයේ L ගහුවොත් එහෙම A B C D E F ඔක්කොම ටික තියෙනවා. තේරුණාද? මේ තියෙන්නේ උත්තරේ. පැහැදිලිද? එතකොට මේ append කියන වචනේ මොකක්ද කියන්නේ? list එකක අවසානයේට එකතු කරන්න කියන එක තමයි append කියන එක කියන්නේ. තේරුණාද? අපි හොඳට මතක තියාගන්න අපිට මේ append කියන දෙයින් අපිට items add කරන්න පුළුවන් එකින් එක විතරයි. හරි? ඕන තරම් add කරන්න පුළුවන්. අපිට FG වගේ items දෙකක් එකට add කරන්න බෑ. තේරුණාද? append වලින්. ඒ වගේ එහෙනම් අපිට items දෙක තුනක් එකට add කරන්න නම් append නැතුව අපි වචනයක් දාගන්නවා මොකද්ද? extend කියන වචනේ දාගන්න. මේ බලන්න. එතකොට මම extend කියලා දුන්නොත් එහෙම දැන් මගේ අවසාන list එක හැදිලා තියෙන F අකුර වෙනකම් මගේ list එක හැදිලා තියෙන්නේ. මම extend දීලා extend ඇතුලේ G එකයි H එකයි දෙනවා බලන්න extend දීලා මේ වරහණක් දෙනවා. වරහණක් ඇතුලේ මේ list එකක කොටසක්
ලිස්ට් එකක හරියටම කොටසක් GH. එතකොට මට මේ එක අයිටම් එකක් නෙවෙයි ඔන්න මම අයිටම් දෙකක් එකපාර ඇඩ් කරන්න යනවා. තේරුණාද? හරි. එතකොට මම ඔන්න බලන්න දැන් මේක අරගෙන මේ ලිස්ට් එකට දෙනවා. හරි. l.extend කියලා දෙනවා. extend කියලා දුන්නාට පස්සේ මොකද වෙන්නේ බලන්න. G එකයි H එකයි. හරි. ඔන්න ඇඩ් වුණා. දැන් මම ආපහු L ගැහුවොත් එහෙම අකුරු කීයක් තියෙන්න ඕනේද? A B C D E F G H වෙනකන් තියෙන්න ඕනේ. තේරුණාද? හරි දැන් ඔන්න ඇවිල්ලා. මතක තියාගත යුතු දේ තමයි append වලින් අපිට අකුරෙන් අකුර තමයි ඇඩ් කරන්න පුළුවන්. එක item එකකට වඩා වැඩි items ගන්නක් එකපාර ඇඩ් කරන්න නම් අපි මොකද කරන්නේ? extend කියන word එක use කරනවා. පැහැදිලිද? හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. right. අපි බලමු ඊට පස්සේ අපි හදාගත්ත list එකකින් කොහොමද items remove කරන්න කියලා. හරි. items remove කරන්න කියලා බලමු. එතකොට මේ බලන්න ඔන්න දැන් මම ආපහු list එකක් හදා ගන්නවා. දැන් ඔන්න දැන් මම ආපහු අර මුලම තිබුණ L කියන list එක හදාගත්තා. හරි. අපි මේ list එකෙන් item එකක් අයින් කරන්න ඕන. අපි ඒකට වචනයක් දානවා. මොකද්ද? L. මොකද්ද වචනේ? pop කියලා වචනයක් දානවා. හරි. හොඳට මතක තියාගන්න මේ pop කියන වචනේ. හරි. හොඳට ඔක ෆැමිලිය කරගන්න. මේ pop කියන වචනේ කියන්නේ ලිස්ට් එකේ අවසානයේම එකක් අයින් කරන්න කියන එක තමයි pop කියන වචනේ කියන්නේ. මොකද්ද? ලිස්ට් එකේ අවසානයේ එකට වඩා වැඩි දේවල් අයින් කරන්නත් බෑ. හරි? දැන් මේක l.pop දුන්නාට පස්සේ මොකද වෙන්නේ? මේ l කියන ලිස්ට් එකෙන් අයින් වෙන එක අපිට පෙන්වනවා මොකද්ද මේ ලිස්ට් එකෙන් අයින් වෙන්නේ කියලා. එහෙනම් මේ ලිස්ට් එකේ අවසානයේට දෙන e එක අයින් වෙන්න ඕන. තේරුණාද? හරි. දැන් මම ආපහු l ගහුවොත් එහෙම මොකද වෙන්නේ? එතකොට දැන් මෙතන e නැහැ. d එනකන් විතරයි තියෙන්නේ. තේරුණාද? එතකොට pop කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? අවසාන එලිමන්ට් එක අයින් කරන්න කියන එක තමයි කියන්නේ. අපිට ඒ වගේම මෙහෙමයි. pop කියන එකේ හරිද? නිකම් pop දුන්නොත් විතරයි අර මම කියපු දේ සිද්ධ වෙන්නේ. හරි? දැන් එතකොට අපිට පුළුවන් අපි කැමති තැනකින් අපි කස්ටමයිස් කරන්න ගන්න පුළුවන් මේ pop එක. ඕන මම ආපහු හදනවා. ලිස්ට් එකක් හදනවා. හරි? ඔන්න ආපහු A B C D E කියලා ලිස්ට් එකක් හදනවා. මම මෙහෙම දුන්නා. L.pop ඔහොම දුන්නොත් මොකද වෙන්නේ? අවසානයේ item එක තමයි අයින් වෙන්නේ. මම එහෙම නැතුව මම මෙතෙන්ට දෙනවා අංකයක්. index එකක් දෙනවා. එතකොට මේකෙන් කියන්නේ අයින් කරන්න මොකද්ද? දෙවනි එලිමන්ට් එක අයින් index එකේ තියෙන එලිමන්ට් එක අයින් කරන්න. එතකොට දෙවෙනි එකේ 0.1 2 C තමයි අයින් කරන්න ඕනේ. එහෙනම් මේක ගැහුව ගමන් උත්තරේ එන්නේ මොකද්ද? C. හරි? දැන් මම ආපහු L ගැහුවොත් එහෙම වුණා. දැන් ලිස්ට් එකේ මොකක්ද තියෙන්න ඕනේ? එහෙනම් දැන් C අයින් වෙලා තියෙන්නේ. හරි? A B D E. තේරුණාද? හරි. මේක හරියට එක item එකක් remove කරනවා වගේ වැඩක් තමයි මෙතනින් වෙන්නේ. පැහැදිලිද? හරි. ප්‍රශ්න දෙනවා නම් අහන්න. අපි බලමු ඊට පස්සේ කොහොමද මේ ලිස්ට් එකක් ඕඩර් එකකට සකස් කරන්නේ කොහොමද කියලා බලමු. මම ඉස්සල්ලා ලිස්ට් එකක් ගන්නවා. හරි. මේ බලන්න. ඒතකොට දැන් මේකේ මේ තියෙන්නේ B A D C E. මෙහෙම ලිස්ට් එකක් තියෙනවා. මම මොකද කරන්නේ මේ ලිස්ට් එක ඕඩර් එකට සකස් කර ගන්න ඕනේ නම් හරි. මොකද කරන්නේ? සෝට් කරනවා. අපි පිළිවෙලට සකස් කරන එක මොකක් කියලාද හඳුන්වන්නේ? සෝට් කරනවා කියලා හඳුන්වනවා. L.sort කියන වචනේ දුන්නාට පස්සේ මේක ලස්සනට A B C D E විදිහට හැදීගෙන එනවා. හරි? බලන්න. L.sort ලිස්ට් එක හැදුනා. L.sort දුන්නා. හරි දැන් ඔන්න sort වුණා. දැන් මම L අකුර ආපහු ගැව්වට පස්සේ ලස්සනට තියෙනවා මොකද්ද? A B C D E. තේරුණාද? right. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි ඕඩර් කරන්නේ. මේ වගේ අපි හිතමු integers mix එකක් data type mix එකක් තිබුණොත් මොකද වෙන්නේ කියලා බලමු. හරි? right. එතකොට මේ බලන්න මේකේ මේ පහ string එකක් විදිහට තියෙන පහ integer එකක් විදිහට නෙවෙයි මේ බලන්න. හරි? අපි අනිත් විදිහට කරලා බලමු. මම මොකද කරන්නේ? මම මේකට L.sort දුන්නාට පස්සේ බලන්න මේක sort වෙන හැටි. එතකොට මේකේ ඉස්සල්ලාම අංක වලට තමයි මුල් තැන දෙන්නේ. හරිද? අංක වලට ඊට පස්සේ ඉතින් procedure එකක් තිබුණා. ඊට පස්සේ අංක වලට ඊට පස්සේ මේ ABCD capital වලට අන්තිමට simple වලට තමයි මුල් තැන දෙන්නේ. එතකොට බලන්න L.sort වුණා. දැන් අපි L දෙන්න බලන්න. හරි 3.2 මේක තමයි අඩුම.
5 ඊට පස්සේ අර මම කිව්වා කැපිටල් වලට මුල් තැන දෙනවා ඊට පස්සේ සිම්පල් වලට මුල් තැන දෙනවා මේ අපි ෆ්ලෝට් එක අපි මේ දැන් ඔක්කොම මේ ස්ට්‍රිං එක මේ ලිස්ට් එකේ අපි දීලා තියෙන ඔක්කොම ස්ට්‍රින්ග්ස් විදිහට දීලා තියෙනවා හරිද දැන් මෙතෙන්ට දුන්නේ ස්ට්‍රිං එකක්ද ඉන්ටිජර් එකක්ද කියන එක අදාළ නැහැ මෙයා මේකේ කොහොමද ගන්නෙ මොකක්ද මේකේ ASCII value එක තමයි ගන්න මේ දීලා තියෙන හැම ස්ට්‍රිං එකකම ASCII value එක අරගෙන ASCII value එකට තමයි හදන එකයි මේ මෙතන මේ ටියුට් එකේ තියෙන්නේ sort using ASCII order කියලා. හරි ASCII order එකට තමයි ගන්න. right අපි බලමු දැන් මේක. හරි දැන් මේකට අපි l. sort දෙමු. දැන් ඔන්න මෙතන l. sort මේක ගන්නෙ නැහැ. මේ තියෙන. හරි මේ sort කියන ෆන්ක්ෂන් එක string වලට විතරයි අදාළ වෙන්නේ. හරි string වලට මේ තියෙන string and integer දෙකකට මේක සපෝට් කරන්නේ නැහැ කියලා කියනවා. හරි අපි මේ දුන්න item මේ ෆන්ක්ෂන් එක. හරිනේ අපි දාලා තියෙනවා. හරි දැන් මෙතන මේ integer එකක් නේ තියෙන්නේ. integer මේක float. integer float වලට මේක දෙන්නේ නැහැ. හැබැයි integer float උනත් දෙන්න ඕන. ඒක string එකක් විදියට මේ single quotes ඇතුළේ තමයි දෙන්න ඕන. ඒකට දෙන්නේ නැහැ. බලමු මේ වගේ ලිස්ට් එකක් දුන්නොත් එහෙම මේ ලිස්ට් එකම මට ආපහු මොකද කරන්න පුළුවන් මට රිවර්ස් කරන්න පුළුවන් ABCDE තියෙනවා හරි ප්‍රශ්න දෙනවා නම් අහන්න හරි L සමානයි මම ওই විදිහට දෙනවා ඊට පස්සේ මම L dot reverse කියන වචනේ දුන්නොත් reverse කියන වචනේ දුන්නට පස්සේ මොකද වෙන්නේ මේ ABCDE එක අනිත් පැත්තට හැරෙන තරම දැන් මම L දුන්නොත් එහෙම බලන්න EDCBA තේරෙනවද මේක ලේසි රිවර්ස් එකට හැරෙන එක පැහැදිලිද මේ හැම එකක්ම ඔයගොල්ලෝගේ ඔළුවේ තියෙන්න ඕන මොකද දැන් ඔයගොල්ලන්ට මේවා මෙහෙම එකින් එක ඉගෙන ගත්තට හරිද තේරුමක් නැහැ මේවා අපිට Python program ලියද්දි තමයි මේක වැදගත් වෙන්නේ විශේෂයෙන්ම for loop ඔස්සේ list access කරනකොට හරි ඊට පස්සේ while loop අස්සේ ඊට පස්සේ මේවට calculation දානකොට දැන් හිතන්න දැන් ඇත්තට මේ list කියන එක අපිට හරියටම practically එන්නේ for loop එක මේ list access කරලා ලොකු සෙල්ලම් ටිකක් දාන්න පුළුවන් අපිට හරි එතකන් මේ functions ටික මතක තියාගන්න මොනවද මේකෙන් වෙන්නේ කියන්නේ. හරි අපි බලමු. අපි ඔන්න මම ලිස්ට් එක ආපහු හදුවා මුලින් ABCDE කියලා හදුවා. දැන් මට මේ ලිස්ට් එකේ දිග කොච්චර මේ ලිස්ට් එකේ size එක බලා ගන්න ඕනේ. මේක හොඳට මතකද මේ function එක මතක තියාගන්න. මොකද for loop ලියනකොට අනිවාර්යෙන්ම ඕන මේ ලිස්ට් එකක දිග කියන එක අනිවාර්යෙන් තමයි දැනගෙන තියෙන්න ඕන. ලිස්ට් එකේ දිග හොයන්න නම් මොකුත් නැහැ length කියන එක තමයි len කියලා කියන්නේ. len කියලා වරහන් වරහනක් දානවා. වරහන දාලා මොන ලිස්ට් එකේද දිග හොයන්න ඕන. මට L කියන ලිස්ට් එකේ length එක හොයන්න ඕන. ඒකෝට මේක මෙතනින් එන්නේ index අනුව නෙවෙයි මේ කොටස් කීයක් තියෙනවද items කීයක් තියෙනවද 5. හරි. ඒකට length එක 5යි. තේරුණාද? ඒ වගේම තමයි මොකක් හරි මේ වගේ ලිස්ට් එකක් ගත්තොත් එහෙම අපිට ලිස්ට් එකේ දිග හොයන්න පුළුවන්. මේ ලිස්ට් එකේ තියෙන items වලින් වැඩිම අගයක් තියෙන item එක හොයන්න පුළුවන්. වැඩිම අගයක් තියෙන item එක හොයන්න මොකද max කියන එක දානවා. L කියන ලිස්ට් එකේ වැඩිම අගයක් තියෙන එක හොයන්න කියලා කියන වැඩිම අගයක් කියලා කියන මේක මේ වැඩිම ASCII අගයට අනුව තමයි මේක එන්නේ. හරි? බලන්න max L කිව්වට පස්සේ මේකේ උත්තරේ එන්න ඕන E. හරි? ඊට පස්සේ මේකේ තියෙන අඩුම මේ වගේ minimum අගයක් හොයන්න පුළුවන්. minimum L කියලා දුන්නාට පස්සේ උත්තරේ A එන්න ඕන. තේරුණාද? එතකොට කොහොමද මේ maximum minimum ඒවා හොයන විදිහ ඔයගොල්ලෝගේ ඔළුවේ තියෙන්නේ. තේරුණාද? එතකොට මේ වගේ ලිස්ට් එකක් ගත්තොත් එහෙම හරි ඉස්සල්ලාම බලන්න දැන් මේකේ මිනිමම් L කියලා ගැහුවොත් එහෙම හරි එන්නේ මොකද්ද උත්තරේ 1. එතකොට ඇයි ඒක එන්නේ දැන් මේකේ විදිහට මුල් තැන දෙනවා අංක වලට මුල් තැන දෙනවා. ඊට පස්සේ තමයි දැන් බලන්න අපි මේකේ බලන්න මේක sort කරනකොට order එක හැදුවේ කොහොමද අංක වලට මුල් තැන දෙනවා capital ලකුණු වලට ඊළඟ තැන දෙනවා simple ලකුණු වලට ඊළඟ තැන දෙනවා. ඒ වගේම තමයි මේකත් මේ ලිස්ට් එකක ASCII order එක ගත්තොත් එහෙම අපි මුලින්ම අංක වලට මුල් තැන දෙනවා ඊට පස්සේ කැපිටල් ලකුණු වලට මුල් තැන දෙනවා. එතකොට අංක වලට අනුව මේක sort කරාට පස්සේ 1 9 ABE තමයි එන්නේ. ඒකෙන් කොනේම තියෙන වම් පැත්තේම තියෙන value එක තමයි 1. එහෙනම් මිනිමම් විදියට 1 ඉන්නේ. බලන්න මේ හැම එකක්ම මේකේ string විදිහට තමයි අපි මේ ලිස්ට් එක ඇතුලේ දීලා මේ functions ක්‍රියාත්මක කරන්නේ. අපි string නැතුව මේක නිකන් data type දෙකක් දුන්නොත් එහෙම ලිස්ට් එක ඇතුලේ අපිට කරන්න බෑ ඒක.
හරි බලන්න මේ data type දෙකක් විදිහට තමයි දීලා තියෙන්නේ. මේ වැවිලා AB කියන ඒවා string, මේ වැවිලා integers. දැන් කලින් තැනම මේක data type එකේ integer නෙවෙයි string එකක්. නමුත් මෙතන දෙවෙනි තැන මන් දුන්නාට පස්සේ මේ list L කියන list එක ඇතුලේ string එක integers නොත් තියෙනවා. ඒක නිසා මොකද වෙන්නේ අපිට error එකක් දෙනවා මේක මෙහි වැරදි කියලා. හරි මේකතරම මේ ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක කරවන්න බෑ. sort ඔය list එකට දාන sort හරි මොන හරි functions ක්‍රියාත්මක වෙන්න නම් එකම type එකේ data ටිකක් තමයි තියෙනවා. වෙනස් data තියෙන්න බෑ. තේරුණාද? හරි. right. මම ඊට පස්සේ ගන්නවා list එකක ඔන්න බලන්න. මම s කියලා list එකක් නෙවෙයි. s කියලා එකක් හදනවා. මම නිකන් උගේ ගොඩ කියලා හිතන්න. හරි. උගේ ගොඩ කියලා ඔන්න string එකක් හදනවා. දැන් මට දැන් එකපාරට පුළුවන් මේ string එක කෙලින්මම list එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. කොහොමද list එකක් බවට පරිවර්තනය කරන්නේ? මෙන්න මේ විදිහට. හරි. s කියන වචනේ list එකක් කරන්න. s1 සමානයි list s කියලා තමයි s කේ list එකක් බවට පරිවර්තනය කරන්න s කියන string එක ඒ list එකක් බවට පරිවර්තනය කර සමාන කරගන්න s1 එකට. right. ඔන්න දැන් s1 හදුනා. අපි s1 මොකක්ද කියලා බැලුවොත් පේනවද? නුගේ ගොඩ කියලා එක list එකකට තමයි ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිද? හරි. දැන් ආයෙ ගත්තොත් එහෙම මම මේ string එක ගත්තොත් එහෙම ඔන්න s කියන string එක නුගේ ගොඩ කියන string එක ගත්තා. හරි. හරි ඔන්න s කියන එක හැදුනා. දැන් දැන් මෙහෙම හිතන්න. මට මේ list එක ඕන මේ list එකක ගත්තොත් එහෙම හරි අපිට remove කරන්න පුළුවන් functions ගොඩාක් තියෙනවා. මට මතක del කියලා option එකක් තිබුණා. remove කියලා තියෙනවා, pop කියලා එකක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි empty list slice එකක් විදිහට දාන්න පුළුවන්. ඔය වගේ ගොඩක් තියෙනවා. හරි. Python වල එහෙම function එක ඉගෙන ගන්න ගත්තොත් අතරම function 300 400ක් විතර තියෙනවා. ඉතින් අර බේසික් එක ඉගෙන ගත්තොත් හරි. ඉතින් ඔයගොල්ලෝ මේ විභාගෙදී කිව්වොත් එහෙම මේකෙන් එකක් අයින් කරන්න කියලා remove දාලා හරි මොනවා හරි ක්‍රමයකට එකක් කරලා තිබුණොත් හරි. තේරුණාද? හරි. remove එකක් දැනගෙන තියාගන්න. හරි. right. ඊට පස්සේ දැන් බලන්න ඕන මම string එකක් හදුනා s සමානයි නුගේ ගොඩ කියලා. හරි. මට හිතන්න දැන් මම මේ නුගේ ගොඩ කියන අකුරු අතරට මට මොකක් හරි string එකක් දාන්න ඕන. හරි. නුගේ ගොඩ කියන අකුරු අතරට string එකක් දාන්න ඕන. අපි හිතමු ඔන්න දැන් මම දාන්න යන්නේ dash එක දාන්න යන්නේ. හරිද? මම මොකද කරන්නේ? මේ බලන්න. මම මෙහෙම කරනවා. මට දැන් එකතු කරන්න ඕන අකුර dash නේ. ඔන්න dash එක මම single quote එකක් ඇතුලේ දැම්මා. දාලා මේ dash එක dot join එකතු කරන්න s වලට. අය කියන්නේ s කියන string එකට අකුරු අතරට එකතු කරන්න මෙන්න මේ dash එක එකතු කරන්න. ඕක මම සමාන කරගන්න ඕන මොකක් හරි වෙනම variable එකකට. බලන්න. හරි. දැන් එකතු වුණා. දැන් මම s2 ගහුවොත් එහෙම කොහොමද එන්නේ? මෙන්න මේ විදිහට මේ පේනවද? නුගේ ගොඩ කියලා එන්නේ. මේ මෙතනට dash එක නැතුව add හරි මොනවා හරි දැම්මොත් එහෙම ඒ දේම තමයි මෙතනට add වෙන්නේ. පැහැදිලිද? හරි. ඔව් අහන්න. එක තැනකට විතරක් ඇඩ් කරන්න නම් මේක ගත්තොත් මේක අපිට කරන්න පුළුවන් අර ස්ලයිසිං මෙතඩ්ස් දාලා කරන්න පුළුවන්. හරි. අපි කන්කැටනේෂන් එකක් දාලා එක දැන් හිතන්න නුගේ කියන තැනට g e වලට පස්සේ තව e එකක් ඇඩ් කරන්න ඕනේ කියලා. හරි. මම මෙන්න මෙහෙම ගන්න ටක් ගාලා. හරි. බලන්න. මේක ඇත්තට අපිට කල්පනා කරලා කරන්න පුළුවන්. හරි. දැන් මේ මෙතන අපි ඉගෙනගත් අලුතෙන් දෙයක් මොකුත් ඉගෙන ගන්න අපි පෙර අපේ දැනුම පාවිච්චි කරලා අපිට ඔක්කොම ටික මෙතන ඉගෙන ගන්න පුළුවන්. මේ බලන්න. මම ඕන කරන විදිහ බලන්න. නුගේ කියන්නේ බිංදුව 1 2 3 මේ e අකුර එන්නේ 3ට. හරිද? මම කරනවා s සමාන කරනවා. හරි. මෙහෙම කරනවා. s වලින් මම ගන්නවා බිංදුව 1 2 3 4 වෙනකන් ගන්නවා. හරි. මතකද මෙන්න මෙහෙම එකක් මම කියලා දුන්නා. ඔන්න ඕකේ කියන්නේ මොකද්ද? මුලම ඉඳන් 4 වෙනි එක වෙනකන් ගන්න කියන එක තමයි. ඒකවල බිංදුව 1 2 3 ඔන්න මේක ගත්තා. හරිද? මේක අරගෙන මම මෙතෙන්ට මොකද කරන්නේ? එකතු කරනවා. මොකද කරන්නේ? තව e අකුරක් එකතු කරනවා. හරි. ආයෙ මෙතෙන්ට එකතු කරනවා. මොකද්ද? s කියන එකේ හරි 4 ඉඳන් ඉස්සරහට තියෙන ටික.
තේරුණාද? එතකොට මේ බලන්න ඔන්න මේ අපි දැන් මේ තනිකර මේ මෙතන අපි මෙතෙක් කල් ඉගෙනගෙන තියෙන දැනුම පාවිච්චි කරේ. හරි? රයිට් ඔන්න හරි. දැන් මම S ගැහුවොත් එහෙනම් මොකද වෙන්නේ? තේරුණාද? හරියට අපේ ලොජික් එක එක්සිකියුට් වුණා මේ E අකුරක් ආවා. හරි? ඒ වගේ අර මේක හිතන්න ඕන චුට්ටක්. හරි? දැන් ඇත්තටම මේ වගේ හිතන විදිහ හොඳයි. මොකද එහෙම හිතන්න තමයි මේකේ මේ අපිට එක එක පැති අහුවෙන්නේ. තේරුණාද? හරි. අපි බලමු ඊට පස්සේ අපිට වැදගත් දෙයක් අපිට කතා කරන්න තියෙනවා. මේ ස්ට්‍රිං එකක් ස්ප්ලිට් කරන විදිහ ගැන කතා කරන්න තියෙනවා. හරි? රයිට්. මම මේ බලන්න මේක මේ very important විභාග වලට ඇවිල්ලා තියෙනවා. මේ ස්ට්‍රිං එක ස්ප්ලිට් කරලා ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මේ බලන්න. දැන් අපි ගත්තොත් එහෙම මම ස්ට්‍රිං එකක් හදනවා. my name is අකිල කියලා මම හදනවා. හරි. දැන් මට ඕනේ නම් හරි මේක ස්ප්ලිට් එකෙන් කරන්න මෙන්න මේකයි. හරි? මේ ස්ට්‍රිං එක ඇතුලේ තියෙන වචන හරි අකුරු හරි කෑලි කඩලා වෙනම ලිස්ට් එකකට දාගන්න එක තමයි ස්ප්ලිට් එකෙන් කරන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මේක කඩන්නේ කොතනින්ද කියන එක. ඩිෆෝල්ට් දුන්නොත් එහෙම මම a.split ඔහොම දුන්නොත් එහෙම මම මේ ස්ප්ලිට් වරහන ඇතුලේ මොකුත් දෙන්නේ නැතුව නිකන් දුන්නොත් එහෙම මෙයා කඩාගන්න හිස් තැන් තියෙන තැන් වලින් තමයි කඩාගන්නේ. පැහැදිලිද? ඔහොම දුන්නට පස්සේ මේ බලන්න my name is කියලා හිස් තැනෙන් තමයි කඩාගෙන තියෙන්නේ. තේරුණාද? අපි එහෙම නැතුව අපි හිතමු ඔන්න දැන් මම මේකට my name is අකිල කියලා මම ආපහු මේක ගන්නවා. හරි? මම මේක එහෙම අරගෙන මම මේක දෙන්න කලින් මම එක තැන් වලට කමා දාගන්නවා. කමාව හරි? ඔන්න ඔය විදිහට නිකන් දාගන්නවා. right. දැන් මම දුන්නොත් එහෙම a.split නිකන් a.split දුන්නොත් එහෙම මෙයා හිස් තැනක් තියෙන තැන් වලින් තමයි කඩාගන්නේ. මම ස්ප්ලිට් එක ඇතුලේ දුන්නොත් එහෙම අපි කඩා ගන්න ඕන වචනේ කැරක්ටර් එක අපි ඒකට ඩෙලිමීටර් එක කියලා කියනවා. අපි මෙන්න මේ විදිහට දුන්නොත් එහෙම දැන් මම මෙතන දීලා තියෙන කමාවෙන් කඩා ගන්න කියලා කියනවා මේ ස්ට්‍රින්ග් එක. කඩාගෙන ලිස්ට් එකට දාන්න කියලා කියනවා. බලන්න කමාවෙන් myn කියන එක එක තැනක්. I am කියන එක එක තැනක්. EIS එක තැනක්. AKI එක තැනක්. තේරුණාද? මෙන්න මේක very important හොඳට මතක තියාගන්න. හරි? ප්‍රශ්න අහන්න. right. මේ මම ඒකමයි කරලා තියෙන්නේ මෙතන. my name is අකිල කියලා මෙතන දීලා. හරි? මම මේ දැන් කමාවෙන් මේ ස්ප්ලිට් එකට මම මෙහෙම කමාවක් දුන්නොත් ස්ප්ලිට් එකේ කමාව තියෙන තැනින් කඩා ගන්න කියලා කියනවා. පැහැදිලිද? එතකොට දැන් ඕගොල්ලන්ට පුළුවන් දැන් බලන්න ගොඩාක් හරිද? විභාග ප්‍රශ්න පත්‍රවල රචනා ප්‍රශ්න අරගෙන බලන්න හරි ගොඩක් මේ ස්ප්ලිට් එකත් එක්ක ස්ට්‍රිප් කියන වචනේ දීලා තියෙනවා. හරි ටිකක් සංකීර්ණ කරලා. ඒක නිසා මේක very important ස්ට්‍රින්ග් එකක් කොහොමද කඩාගෙන මේ ප්‍රෝග්‍රෑම් වලට එහෙම මාරම විදිහට ඉම්පෝර්ටන්ට් වෙනවා. හරි? right. ඊට පස්සේ අපි බලමු මොකද මේ ස්ට්‍රිප් කියන වචනේ කියන්නේ. දැන් හිතන්න මම මෙන්න මේ වචනයක් දීලා තියෙන geeks for geeks කියලා වචනයක් තියෙනවා. මේක හොඳ මේ බලන්න geeks for geeks කියලා Python ගැන හොඳටම තියෙන වෙබ්සයිට් එකක් මේක. හරි? මේකේ හොඳ examples එහෙම තියෙනවා. ඔයගොල්ලෝ බලන්න හැබැයි මම දන්නවා ඉතින් ඔයගොල්ලෝ බලන්නේ නැහැ කියලා මේ ආත්මෙට. හරි? ඇත්තටම Python කියන දේ හරිද? මේ මගේ ක්ලාස් එකෙන් ඕන කමන්ඩ් මේ තනි උනන්දුව තියෙනවා නම් හරි? තනි කරම ඉගෙන ගන්න ඕන තරම් මැටීරියල්ස් තියෙනවා. හරි? අර ඒ නිතේ ඔයගොල්ලෝගේ සොයා බලන දෙයක් කරන්න නැති උනන්දුව තමයි තියෙන්නේ. නැත්නම් මේ Python කියන දේ ඇත්තටම ක්ලාස් ගිහින් ඉගෙන ගන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි උනන්දුව තියෙන්න ඕනේ ඉතින්. උනන්දුව අය ඉතින් අර මේ සමහර වෙලාවට අර Taman නොදන්න පාර්ට් එකක් අඳුර ගන්න මග පෙන්වීමක් කියන එක පොඩි ගයිඩන්ස් එකක් තියෙන්න ඕන. හරි? ඒ වුණාම Python කියන එක අමාරු නෑ. මම හැමදාම කියන්නේ මේ Python කියන්නේ ගොඩාක් කට්ටිය අමාරුයි කියන්නේ. ඔය අමාරුයි කියන කට්ටිය. හරි? අනිවාර්යයෙන් මේ ID එක ප්‍රැක්ටිකල් නිකන් hello world එකක් ගහලා නැතුව ඇති Python වල. එහෙම කට්ටිය තමයි අමාරුයි කියන්නේ. නැත්නම් මේක මේ අමාරු නෑ. හරි? මෙතන මේ මහලුපු අවකලන අනුකරණය මහලුපුවට පැය ගණන් කල්පනා කරන්න මොකුත් නෑ. පොඩි concept එකයි ඔළුවට ගන්න තියෙන්නේ. තේරුණාද? අපි බලමු ඊට පස්සේ. ඔන්න දැන් මම වචනයක් දෙනවා S සමානයි geeks for geeks කියලා. හරි? මේ බලන්න මේකේ මේ මෙතන ස්පේස් එකක් තියෙනවා. මෙතනත් ස්පේස් එකක් තියෙනවා. හරි? ඊට පස්සේ මම මොකද කරන්නේ? s.strip කියලා දෙනවා. මේකෙන් කියන්නේ මොකද්ද? මේක strip කියන වචනෙන් තේරුම තමයි leading white space නොයි trailing white space නොයි අයින් කරන්න කියන එක තමයි කියන්නේ. ඒ leading කියන්නේ වචනයක මුලට මොනවා හරි white spaces තියෙනවා නම් නැත්නම් වචනේ පිටිපස්සට මොනවා හරි white spaces තියෙනවා නම් ඒවා අයින් කරන්න. හැබැයි මේ වචනේ මැද ඒවා අයින් කරන්නේ නැත. හරි? ඒක තමයි strip කියන වචනේ කියන්නේ. හරි? දැන් බලන්න මේක දුන්නාට පස්සේ මේ පේනවද? උත්තරය ආව හැටි. අපිට මුලයි අගයි
ඒ white spaces අයින් වෙලා හරි මේක very important වෙනවා program වල. දැන් අපි form එකක කාට හරි නමක් එන්ටර් කරන්න කියලා දුන්නාට පස්සේ ඕන මුලින්ම බැරි වෙලා යාට space එකත් එක්ක වදිනවා. ඊට පස්සේ අන්තිමටම අපි හිතමු තව space දෙක තුනක් වදිනවා කියලා. ඒ වගේ අවස්ථාවලදී ඒක හරි data එක program එක ඇතුළේ ගන්නකොට අපි මේ strip දාලා තමයි ගන්නේ අනවශ්‍ය white spaces ටික අයින් කරලා. තේරුණාද? මේ බලන්න. අපි ඊට පස්සේ මම මේ strip කියන තැන හරි මෙතන අපි ඉගෙන ගන්න මේ වරහන ඇතුළේ දාන්නේ අපි එක සෙපරේටර් එක ඩෙලිමීටර් එක කියලා කියනවා. හරි මේක දැම්මත් එකයි නැතත් එක මම කලින් කියලා දුන්න එකම තමයි. හරි එතකොට මොකද වෙන්නේ මේක ඇතුළේ දුන්න අපි ස්ට්‍රිං එක හරි මොන හරි ඩෙලිමීටර් එක බේස් කරගෙන තමයි යා වචන වලට කඩන්නේ. sorry strip අයින් කරන්න. මෙයා අයින් කරන්න. හරි දැන් මෙතන අපි default strip එකේ default දුන්නොත් මෙයා white spaces තමයි අයින් කරන්නේ. මේ බලන්න the delimiter the string split the specified separator string splits at the specified separator. If the separator is not specified, any white spaces new line string is a separator. ඒ කියන්නේ අපි මේ separator එකට හරි මේ ස්ප්ලිට් මේ ස්ප්ලිට් කියන එකත් එක්ක හරි මේ ස්ට්‍රිප් කියන එකත් එක්ක නෙමෙයි ස්ප්ලිට් කියන එකත් එක්ක ඉන්නේ. මේ අපි සාමාන්‍ය මේ ස්ප්ලිට් වලට මෙතෙන්ට දුන්නොත් එහෙම මේක තමයි ඩිලිමීටර් එක වෙන් කරන්න පාවිච්චි කරන්න මේක කමාව දුන්නොත් කමාව. එතකොට මෙතන කියන්නේ අදාළ මේ අපි වරහන ඇතුලේ දෙන දේ අනුව මෙයා වෙන් කරනවා කියලා කියන්නේ. If the separator is not specified, any white spaces අපි මෙන්න මේක මොකුත් මේ ස්පෙසිෆයි කරේ නැත්නම් එකෝ මේ තියෙන white spaces මගින් හරි නැත්නම් අපි හිතමු මේක අකිල කියලා ඊළඟ වචනයක් මොකක් හරි අලුත් line එකකින් පටන් ගත්ත කියලා හරි අන්න ඒ වගේ තැන් වලින් මෙයා default split කරගන්නවා කියලා කියන්නේ. හරි right ඒත් එක්කම මේක ඇවිල්ලා ඇත්තටම split වලට අදාළ ඒත් එක්කම බලන්න මේ strip කියන එකේ හරි split කියන එකේ අපි මේ දෙයක් ඉගෙන max split කියන දෙයක් ඉගෙන ගන්නවා. හරි මේ බලන්න the max split define the maximum number of splits. The default value max split is -1 meaning no limit on the number of all splits are. අපි මේ split කියලා දුන්නොත් එහෙම මේ දැන් මේ බලන්න මේ split කියන වරහන ඇතුලේ මෙතන මොකුත් දීලා නැහැ. මෙතන එකයි දීලා තියෙන්නේ. මෙතන දීලා තියෙන්නේ වෙන් වෙන්න ඕන තැන. වෙන් වෙන්න ඕන ඩෙලිමීටර් එක. හරි දැන් මෙහෙම දුන්නොත් අපි හිතුව වචන 100ක එකක් තිබුණොත් එහෙම හරි වචන 100ම කමාස් තියෙන තැන් බලලා මෙයා ස්ප්ලිට් කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අපි දැන් මෙහෙම හිතන්නකෝ හරි. ඔන්න වචන 100ක් තියෙන මේ වචන 100ම කමා දදා තමයි වෙන් කර ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මට අවශ්‍ය වෙන්නේ පළවෙනි වචන 50 විතරක් වෙන් කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක් ආවොත් එහෙම අපි මේ max split කියන එක යොදා ගන්නවා. හරි අපි බලමු නිකන් මේ max split කියන එක මොකද්ද වෙන්නේ කියලා. right ඔන්න මම මේ string එකක් හදනවා. හරි milk chicken bread butter කියලා එකක් හදනවා. මම කියනවා තේරෙනව නේද? හරි තේරෙන්නේ නැත්නම් කියන්න. හරි butter කියලා එකක් හදනවා. හරි ඊට පස්සේ මම මොකද කරන්නේ? මේ බලන්න මම දැන් මේක මෙහෙම ගහනවා. බලන්න උතරේ grocery කියන එක. ඒ කියන්නේ මේ string එක split කරන්න මොකෙන්ද split කරන්න කියලා තියෙන්නේ? කමාවත් එක්ක ස්පේස් එකකින්. එන මෙන්න මෙතනින් මෙන්න මේ වගේ තැන් වලින් ස්ප්ලිට් කරන්න කියලා කියන්නේ. හැබැයි මේ දෙක කියලා කියන්නේ මොකද්ද? දෙපාරයි ස්ප්ලිට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් කැඩුවා ආයි මෙතනින් කැඩුවා. හරි මෙතනින් කඩන්න බෑ. එතකොට මේකේ කෑලි 3යි එන්න පුළුවන්. මිල්ක් කියන එකයි චිකන් කියන එකයි බ්‍රෙඩ් බටර් කියන එක දෙකම එකට එන්න ඕන. හරි තේරුණාද? මේ බලන්න මේක එක කෑල්ලක්. මේ සිංගල් කෝඩ් දිහා බලන්න එක කෑල්ලක්. මේ එක කෑල්ලක්. මේ බ්‍රෙඩ් බටර් කියන දෙකම මේ සිංගල් කෝඩ් එක දෙකටම අයිති වෙනවා. තේරුණාද? එතකොට දැන් තේරෙනවද max split කියන්නේ මොකක්ද කියන එක? මෙතන ගත්තොත් එහෙම මේ බලන්න. milk, chicken, bread, butter එක පාරයි split කරන්න කියලා. ඒ කියන්නේ මෙන්න මෙතනින් තමයි split කරන්න කියලා. දැන් milk කියන එක මේ බලන්න chicken, bread, butter කියන එක තනි single quotes එකක් අපිට තියෙනවා. ඊට පස්සේ max split පහ දුන්නොත් එහෙම මොකද වෙන්නේ? කියන්නේ පස්වෙනි තැන. අවස්ථා පහක් දක්වා. තැන් පහකින් කඩන්න. 1යි 2යි 3යි තව එහාට තියෙන නිසා ඉතින් මේක අර normal විදිහට කඩනවා. හරි milk මේ බල බිඳුව දුන්නොත් එහෙම මොකද වෙන්නේ? බිඳුව දුන්නොත් එහෙම මේක මේ කඩන්න එපා කියන එක. ඒ කියන්නේ කෑලි කඩන්න එපා කියන එක තමයි කියන්නේ. මේ පේනවාද ඕගොල්ලන්ට single quotes පිටිටන තැන? හරි ඒ කියන්නේ මේ set එකම නිකන් තනි item එකක් විදිහට තමයි තියෙන්නේ.
පැහැදිලිද ලිස්ට් එකේ හරි ලිස්ට් එකට දාගන්නේ එක අයිටම් එකක් විදිහට තේරුණාද ලිස්ට් එකට දාගන්නේ මේක මෙතන අයිටම්ස් දෙකයි එක අයිටම් එකයි තව අයිටම් එකයි max split again මේ max split කියලා කියන්නේ මෙන්න මේකයි හරි එතකොට අපි ගත්තොත් එහෙනම් මෙන්න මේ වගේ මේ අහගන්න string එකක් තියෙනවා string එකේ අපිට දැන් මේ කැලි කඩන්න පුළුවන් නේ කැලි මේ කොච්චර ප්‍රමාණයක් දක්වා කැලි කඩන්න පුළුවන්ද කියන එක තමයි මේ max split එකෙන් කියන්නේ දැන් මෙහෙම ස්ප්ලිට් එක දුන්නොත් එහෙම මේ දැන් බලන්න අපි normally ස්ප්ලිට් එක දුන්නේ එක හිස් වරහණක් නේ දුන්නේ හිස් වරහණක් දුන්නොත් මොකද වෙන්නේ මේ empty තියෙන තැන් වලින් තමයි අපි කැඩුනේ හරි නිකන් තනි වරහණක් දුන්නොත් තනි කමාවක් දුන්නොත් කමාව තියෙන තැන් වලින් තමයි කැඩුනේ හරි එතකොට මේ වරහණ ඇතුලේ අපි දීලා තියෙන එක පැරාමීටර් එකයි දීලා තියෙන්නේ අපි වරහණ ඇතුලේ එකක් වෙනුවට මෙන්න මේ වගේ පැරාමීටර්ස් දෙකක් දුන්නා මේකෙන් මේ පළවෙනි එකෙන් කියන්නේ මොකද්ද කඩන්න ඕන ඩෙලිමීටර් එක කොතනින්ද කඩන්න ඕන කියන එක මෙතනින් කියන්නේ කී පාරක් කඩන්න ඕනේද දැන් බලන්න මේක ගත්තොත් එම grocery කියන එක මෙන්න මේ string එකෙන් කඩන්න මේ තියෙන්නේ කමාවත් එක්ක ස්පේස් එක තියෙන string එකෙන් කඩන්න හැබැයි දෙපාරකට වැඩිය කඩන්න එපා හරි මෙතනින් එක පාරක් කැඩුවා මෙතනින් එක පාරක් කැඩුවා තේරුණාද එතකොට බලන්න මෙතනින් එක පාරක් කැඩුවට පස්සේ milk කියන එක ඔන්න වෙනම ආවා single quotes අතරේ chicken කියන එක ආයෙ වෙනම ආවා බලන්න bread butter කියන එක මේ දෙකටම තනි මේ තනි කොටසක් විදිහට තමයි තියෙන්නේ. ඒකට මෙහෙම දුන්නොත් එහෙම මේ ලිස්ට් එකේ items තියෙන්නේ 3යි. පැහැදිලිද? ඒකට max split කියන්නේ ඒක තමයි. max split එකට හදිස්සියෙන් ඍණ එක දුන්නොත් එහෙම හරි? ඍණ එක දුන්නොත් එහෙම මෙතනට මේ එක නැතුව ඍණ එක දුන්නොත් ඒ කියන්නේ හැම එකම කඩන්න කියන එක තමයි මෙතනින් කියන්නේ. හරි? කියන්නේ ඒක ලිමිට් එකක් නැහැ. හරි? ඒක හරියට නිකන් මෙන්න මේ වගේම තමයි. මෙතන නොදුන්නත් එකයි. හරි? ඒ කියන්නේ max split number එක නොදුන්නත් එකයි ඍණ එක දුන්නත් එකයි තේරුණාද හරි එතකොට ඒත් එක්කම බලන්න අර strip කියන එකේ දැන් බලන්න මම කිව්වේ ඒ වගේ strip එකේ default දුන්නත් එයා default කඩන්නේ leading edge එකයි trailing edge එකයි හරි strip එකේදී හරි අපි මොකද කරන්නේ strip එක ඇතුළට මොකක් හරි වචනයක් දුන්නොත් එහෙම හරි මෙයා මේ strip කරගන්නේ ඒ කියන්නේ මේ වචනේ තමයි අයින් කරන්නේ දැන් මෙතන මෙහෙම දුන්නොත් හිස් මුලින්ම තියෙන හිස් තැනයි අන්තිමටම තියෙන හිස් තැනයි තමයි අයින් කරන්නේ. අයින් කළා තමයි මෙහෙම උත්තරයක් ආවේ. මේ බලන්න මෙතන මේ මුලින්ම තියෙන හිස් තැනයි අන්තිමටම තියෙන හිස් තැනයි අයින් කළා හිස් තැන නැතුව මුලට යකට හිස් තැන නැතුව තමයි මේක ආවේ. දැන් මේ ඒ ලොජික් එකම තමයි මෙතෙන්ට එන්නේ. මෙහෙම දුන්නොත් එහෙම මොකද කරන්නේ? මුලින්ම තියෙන මේ geeks කියන වචනේ මේ හිස් තැනත් එක්ක geeks කියන එකයි අන්තිමටම තියෙන හිස් තැනත් එක්ක geeks කියන එකයි අයින් කරන්නේ. ඒවද එතකොට මොකද වෙන්නේ මෙන්න මේක අයින් වෙනවා මෙන්න මේකත් අයින් වෙනවා sorry මෙන්න මේ ටිකත් අයින් වෙනවා හරි මේ මෙතන geeks කියන වචනේත් එක්ක උත්තරේ එන්නේ 4 කියන වචනේ විතරයි මේ geeks කියන දෙක අයින් වුණාට පස්සේ ඉතුරු වෙන්නේ 4 කියන එක විතරයිනේ 4 කියන එක විතරයි උත්තරේට එන්නේ පැහැදිලිද මේ බලන්න අපිට දැන් අර මෙතන මම ආය අන්තිමට කරන්නේ එලිමන්ට් එකක් ඩිලීට් කරන එක බලන්න එලිමන්ට් එකක් දැන් මේක ආයේ මම කෝඩ් කර ඉන්න ඕනේ නැහැ මේ ලිස්ට් එකක් තියෙනවා ABCDE කියලා මේක මට දෙවැනි එක C අයින් කරන්න ඕන හරි C කියන්නේ බිංදුව 1 2 del කියන වචනේ දෙන delete ලිස්ට් එකේ දෙවැනි එක අයින් කරන්න ABD කියන්නේ හරි ඒකට බලන්න අපි delete මේ අයින් කරනම methods කීයක් ඉගෙන ගත්තද හරි මේක ඉගෙන ගත්තා ඊට පස්සේ අපි අර slice කරලා අයින් කරන්න ඉගෙන ගත්තා හරි pop වලින් ඉගෙන ගත්තා ඒක ගොඩාක් methods තියෙනවා ඉක්මනට මෙන්න මේ ප්‍රශ්නට මට උත්තර ඕන දැන් හරි හරි අග්ගාල මේ ලිස්ට් එක හදන්න ඉක්මනට හරි කෝඩ් කරලා දාන්න මට හරි බලන්න දැන් මේ තියෙන ස්ට්‍රක්චර් එක අනුව හරි ඔන්න බලන්න ඉස්සලා ෆුඩ්ස් කියලා ලිස්ට් එකක් තියෙනවා මේ ලොකුම ලිස්ට් එකේ නම මොකද්ද ෆුඩ්ස් කියලා ෆුඩ්ස් එකේ දැන් අපි මොකද කරන්නේ මේ ඔක්කොම නිකම් අර මේ පලාමල්ල පිස්සගේ පලාමල්ල වගේ මේක ඔක්කොම එකපාර පටලගෙන කරන්න බෑ ඒක නිසා මේක කරන්න ඕනේ ඉස්සල්ලාම ලොකු එක හදනවා ඊට පස්සේ ඇතුලෙන් ඇතුලට හදාගෙන යන එක තියෙන්නේ බලන්න ඉස්සල්ලාම තියෙන්නේ මොකද ෆුඩ්ස් කියන ලිස්ට් එක ෆුඩ්ස් කියන ලිස්ට් එකේ තියෙන මේන් අයිටම්ස් හතර තමයි vegetables fruits cereal drinks කියන එක එහෙනම් මම මොකද කරන්නේ ෆුඩ්ස් කියන එකක් හදනවා මේ බලන්න ෆුඩ්ස් කියන එකක් හැදුවා vegetable හරි fruits cereal drinks කියන එකක් හැදුවා හරි ඔන්න දැන් අපිට ඒ ලිස්ට් එක හැදිලා තියෙන්නේ ෆුඩ්ස් කියන එක හරිද ඊට පස්සේ මම මොකද කරන්නේ ෆුඩ්ස් වල මේ බලන්න පළවෙනි කොටුවේ කියන්නේ බිංදුව වෙනි ඉන්ඩෙක්ස් එක ඇතුලේ ආයෙ තව ලිස්ට් එකක් හදන්න ඕන කැරට් පොටැටෝ කියලා එහෙනම් මම මොකද කරන්නේ මේ බලන්න මේකේ food 0
0 වෙනි ඉන්ඩෙක්ස් එක ඇතුලේ හැදුවා කැරට් කියන එකකුයි පොටැටෝ කියන එකකුයි. nested list. මම කතා කරා මේක. මේක මතක තියෙන්න. හරි. මම මොකද කරන්නේ එහෙනම්? හරි. මේකේ ඔන්න food 0 එකේ කැරට් පොටැටෝ එක හැදුවා. පැහැදිලිද? හරි. දැන් ඔන්න මේ වෙද්දි හැදිලා තියෙන්නේ මේ ලොකු ලිස්ට් එක හැදිලා තියෙන්නේ මේ කැරට් පොටැටෝ කියන සෙට් එක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මම මොකද කරන්නේ? fruits එකේ. fruits එකේ හදන්න ඕන banana mango apple කියන ඊළඟ ලොකු ලිස්ට් එක හදන්න ඕන. fruits කියලා කියන්නේ අපි මේ දැන් මේක fruits දැන් මෙතනින් එහාට fruits කියන එක අපි index එකෙන් තමයි අල්ලන්න ඕනේ. මේ ප්‍රධාන ලිස්ට් එකේ index එකෙන් තමයි අල්ලන්න ඕනේ. ඒතකොට fruits වල බිඳුව 1 fruits කියලා කියන්නේ පළවෙනි එක. fruits වල පළවෙනි එක. බලන්න. fruits වල පළවෙනි එකේ banana mango apple කියලා මම ඊට පස්සේ හැදුවා. හරි? ඔන්න එතකොට fruits වල පළවෙනි එකේ banana mango apple. හරි? ඒකත් හැදුණා. දැන් එතකොට මම මොකද කරන්නේ? ඔන්න මේක හැදිලා තියෙන්නේ මේ banana mango apple කියන එක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මම මොකද කරන්නේ? apple කියන එක ඇතුලේ හරි මම හදන්න ඕන red apple green apple කියලා. මේ බලන්න. එතකොට අපි කොහොමද මේක මේ apple කියන එක හොයාගන්නේ? fruits කියන එකේ පළවෙනි එක ඇතුලේ ලිස්ට් එකක් තියෙනවා. පළවෙනි එකේ දෙවෙනි එක බිඳුව 1 2. fruits කියන ලිස්ට් එකේ පළවෙනි එකේ බිඳුව නෙවෙයි 1 නෙවෙයි 2. හරිද? ඒක තමයි මම මෙතන තියෙන්නේ. fruits කියන එකේ පළවෙනි එකේ දෙවෙනි එක. හරි. right ඔන්න ඒකත් හැදුනා. හරි. ඒතකොට දැන් අපි මේක මෙතෙන්ට එනකන් හදලා තියෙනවා. ඊට පස්සේ මම මොකද කරන්න ඕනේ? දැන් මේ natural artificial කියන එක හදන්න ඕනේ. ඒක තියෙන fruits වල 0 1 2 3. fruits වල 3 එකේ natural artificial කියන එක හැදුවා. හරි. මේ විදිහට මේ පිළිවෙල දැනගත්තා හරිම ලේසි. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? natural එක ඇතුළේ water fruit juice කියලා හදන්න ඕනේ. ඒතකොට natural කියලා කියන්නේ fruits වල දෙවෙනි එකේ බිඳුව වෙනි එක. sorry බිඳුව 1 2 3 තුන්වෙනි එකේ බිඳුව. ඊට පස්සේ මම මෙහෙම හැදුවා. බලන්න ලිස්ට් එක. ඊට පස්සේ මම මොකද කරන්නේ? artificial කියලා කියන්නේ fruits වල තුන්වෙනි එකේ පළවෙනි එක. ඒක දැම්මා cork sprite වෙන එක. ඔන්න දැන් අපි මේ මහා තඩි ලිස්ට් එක හදලා ඉවරයි. නේ? හරි ලේසි. හදයක් නැහැ. අර ඇතුලෙන් ඇතුලට කල්පනා කරන්න තියෙන චුට්ටක්. right අපි දැන් බලමු මේ තියෙන දේවල් execute කරලා බලමු. හරි? ඉස්සල්ලාම මෙහෙම ඇහුවොත් fruits හැමෝගෙම උත්තර ටික මට එන්න ඕන ටටක් ගාලා fruits කියලා දැම්මොත් මේ ලිස්ට් එක අර එකක් ඇතුලේ එකක් ඇතුලේ එකක් හරියට කම්ප්ලෙක්ස් විදිහට තමයි වැටෙන්නේ. හරි? මොකද මේක අර graphical ආකාරයෙන් නෙවෙයි තියෙන්නේ මේ බලන්න. carrot potato මුලින්ම තියෙනවා. ඊට පස්සේ banana mango කියන එක ඇතුලේ ආයේ red apple green apple කියලා තියෙනවා. හරි? දැන් බලන්න අපි replace වුණාට පස්සේ මේකේ කොහෙවත් vegetable කියන එක හොයාගන්නත් නැහැ. fruits කියන එක හොයාගන්නත් නැහැ. drinks කියන එක හොයාගන්නත් නැහැ. natural කියන එක හොයාගන්නත් නැහැ. artificial කියන එක හොයාගන්නත් නැහැ. apple කියන එක හොයාගන්නත් නැහැ. ඒක ඇතුලේ වෙන පොඩි ලිස්ට් වලින් replace වෙලා තියෙනවා. බලන්න කොහෙවත් fruits කියන එකක්වත් හරි natural artificial මේ කොහෙවත් නැහැ ඒවා. තේරුණාද මේ? එක තැනකවත් නැහැ. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක ඉතුරු functions ඉතුරු ප්‍රශ්න වලට උත්තර මොනවද කියලා බලමු. right. බලන්න ඊට පස්සේ food 0. මම මේ සමහර ඒවා නම් උත්තර දෙන්නෙත් නැහැ ලේසි වැඩි හින්දා. food 0 කියලා කියන්නේ අනිවාර්යෙන් මොකක්ද දෙන්නේ? කොක උත්තරේ කියන්නේ food 0 උත්තරේ. carrot potato කියලා තමයි එන්නේ. food 0 කියන එක ඉන්නේ කෙලින්ම carrot potato කියන එක. food 0. ඒ කියන විදිහ බලා ගන්න. මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඒක වචන නෙවෙයි. ඊට පස්සේ food 1 කියන එක එන්නේ කොහොමද? බලන්න. food 1. food 1 කියන එක එන්නේ banana mango ආය ඒක ඇතුලේ තව වරහණක් red apple green apple. මේන විදිහ බලා ගන්න. fruits 1. banana mango red apple green කොහෙවත් apple කියන එකක් මේ හම්බුණාද අපිට නෑ. ඒක රීප්ලේස් වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ බලන්න food 2. food 2 කියන්නේ මොකද්ද? මම මේ කෙලිම කියාගෙන යන්න. හරි food 2. food 2 කියන්නේ කෙලිම මේක cereal කියන වචනේ එන්නේ. මොකුත් නෑ. හරි? ඊට පස්සේ ආයෙ ගත්තොත් එහෙම food 0 වල 1. food 0 වල 1. 0 වල 0 මේක 0 වල 1 මේක. උත්තරේ potato එන්නේ. ඊට පස්සේ ගත්තොත් food 1 වල 2. food 1 වල මේක තමයි 1 0 1 2. food 1 වල 2 කියලා කියන්නේ මෙතන apple නෙවෙයි එන්නේ. red apple green apple කියන ඒ ලිස්ට් එක පිටින්ම තමයි එන්නේ. හරි? ඊට පස්සේ ගත්තොත් food 1 වල 2 වල 0. කියන්නේ food 1 එකේ 2 එකේ 0. උත්තරේ red apple. හරි? ඊට පස්සේ food 3 වල 1. food 3 එකේ 1. natural කියන එක. එතකොට natural කියන එක නෙවෙයි එන්නේ water fruit juice කියන එක element item දෙකකින් යුත් list එකක් තමයි එන්නේ. ඊට පස්සේ ගත්තොත් 3 එකේ බිඳුව. 3 1 බිඳුව cork උත්තර එන්නේ. හරි. මේ බලන්න.
membership test එක. right මේක important මේක කරමු. cereal in food කියන්න බලන්න true the false ද. හරි බලමු. හරි true. හරි ඇයි එහෙම කිව්වේ cereal කියන එක වචනේ තනිකර අපිට foods කියන එක ඇතුලේ ගන්න පුළුවන්. හරි එතකොට කෙලින්ම එන්නේ හොඳයි. true කියන වචනේ එන්නේ. හරි කියන්න බලන්න banana in fruits. true the false ද. banana in fruits. fruits එක ඇතුලේ කොහොම කියන්නේ උත්තරේ මොකක්ද? false එන්නේ උත්තරේ. ඇයි මං කිව්වා දැන් මේ බලන්න මේ fruits කියන වචනයක් මෙතන හොයාගන්න නෑ. මොකද fruits කියන එක මෙන්න මේකෙන් දැන් replace වෙලා තියෙන්නේ. ඒ කියන්නේ fruits කියන වචනයක් ඇත්තටම හොයාගන්න නෑ. හරි? banana in fruits. හරි? 12 වෙනි එක false එන්නේ. හරි? අපි 11 මිස් කරානේ. right. fruits in foods. food ඇතුලේ fruits තියද? true the false ද? නෑ false. ඇයි fruits කියන එක දැන් වචනයක් නෑ හොයාගන්න. මේ බලන්න මේකේ කොහේවත් දැන් අපි ලිස්ට් එක හැදුවට පස්සේ මේකේ කොහෙවත් මේ fruits කියන වචනයක් තියෙද බලන්න. ඉතින් රීප්ලේස් වෙන හේතුව තමයි අපි fruits වෙනුවට මේ ලොකු ලිස්ට් එක ඒක ඇතුලේ හදලා තියෙන්නේ. හරි banana mango apple කියන ලිස්ට් එක හදලා තියෙන්නේ. හරි මේක ඇතුලේ apple කියන එකත් බලා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද apple වෙනුවට red apple green apple කියන ලිස්ට් එක හදලා තියෙනවා. fruits කියන එකක් හොයාගන්න නැහැ. ඒක false එන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම 13 banana in food zero. banana කියන එක food zero එක ඇතුලේ තියද? food zero. food zero කියන්නේ මේක. vegetable ඇතුලේ banana කියන්නේ මේ food zero කියන්නේ මේ පළවෙනි කොටුව. මේ කොටුව ඇතුලේ banana කියන කොහෙත්ම නැහැනේ. හරි. ඒක false එන්නේ. එතකොට 14 apple in foods 1. apple in foods 1. foods 1 කියලා කියන්නේ මේක. මේක ඇතුලේ apple කියලා එකක් තියෙනවද නැද්ද? false. apple කියන එක නෑ. apple කියන එක මේ red apple green apple වලින් replace වෙලා තියෙන්නේ දැන්. ඒකට apple කියන එකක් නෑ අතට මෙතන. 15 apple in foods 1 2. apple කියන එක තියද අහනවා foods වල 1 එකේ 2 එක ඇතුලේ. sorry 1 එකේ මේක ඇතුලේ. false. ඇයි මම කිව්වා apple කියන වචනේ දැන් කොහෙත්ම හොයාගන්න නෑ. හොඳට මතක තියාගන්න අපි මොනවා හරි මේ nested list වල එකක් ඇතුලේ එකක් හැදුවට පස්සේ මේ වචනේ ආයේ කොහෙත්ම මොන ආත්මකින්වත් හොයාගන්න නෑ. දැන් බලන්න මේ vegetable ඇතුලේ carrot potato හැදුවට පස්සේ vegetable කියන වචනේ අදාළම නෑ. fruits කියන එක ඇතුලේ මොනවා හරි හදලා තියෙනවනේ ඒක ඇතුලේ fruits කියන වචනේ අදාළම නෑ. apple කියන එක ඇතුලේ apple red apple green apple හදලා තියෙන නිසා apple කියන වචනේ දැන් හොයාගන්නවත් නෑ. cereal කියන එක හැමෝම තියෙන ඒක ඇතුලේ මොකක්වත් හදන්න නැති නිසා drinks කියන එක ඇතුලේ එකක් හොයාගන්නම නෑ. natural කියන එකත් හොයාගන්නම නෑ. මොකද ඒක ඇතුලේ දෙකක් හදලා තියෙනවා. artificial කියන එක හොයාගන්නම නෑ. මොකද ඒක ඇතුලේ දෙකක් හදලා තියෙනවා. මේ nested list වල ලක්ෂණයක් තමයි මොනවා හරි list එකක් ඇතුලේ තව එකක් හදලා තියෙනවා නේ මුල් එක replace වෙනවා. ඒකට හරි ලේසි. තේරුණාද? හරි. එතකොට අපිට මේ අපි 17 වෙනිද කතා කරේ. sorry 15 apple in foods 1 2 false එන්නේ. බලන්න red apple in foods 1 2 foods වල 1 එකේ 2 එක ඇතුලේ red apple තියද? red apple කියන එක replace වෙලා නැහැ. red apple කියන එක තියෙනවා. එතකොට foods වල 1 එකේ 0 1 2 ඔන්න 2 කියන්නේ මේක ඇතුලේ red apple කියන එක තියෙන එහෙනම් මේකට උත්තර එන්නේ 16ට true එන්නේ. artificial in foods 3 1 මම කිව්වා artificial කියන වචනේ දැන් හොයාගන්නවත් නැහැ. ඒක replace වෙලා තියෙන්නේ. එහෙනම් ඒක false. sprite in foods 3 1 foods වල 0 1 2 3 මේක 0 1 1 වල ඇතුලේ sprite තියෙන එක හරි. තේරුණාද? membership test එක very important. තේරුණාද? හරි. එතකොට ඔයගොල්ලෝ homework විදිහට මේක කරන්න ඕනේ. මේක තව list එකක් ඒ වගේම තියෙන මේ කාර් ගැන තියෙන කාර් වාහන ගැන තියෙන්නේ. හරි. මේක ඔයගොල්ලෝ හදන්න ඕන තමන් තනියම හදලා බලන්න මේ වගේ ඒවා දාලා. හරි. දාලා බලන්න ඒක හරියට එනවද කියලා. පැහැදිලිද? හරි. right. අපි බලමු මොකද මේ tuple එකක් කියන්නේ කියලා. දැන් මේ බලන්න. අපි list එකක් ගත්තොත් එහෙම. list එකේ අපි list එකක් හැදුවට පස්සේ ඒක order එක change කරන්න පුළුවන්. එහෙන් කැලේ අයින් කරන්න පුළුවන්. මෙහෙන් කැලේ අයින් කරලා වෙන ඒවා දාන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ tuple එකේ ගත්තොත් එහෙම කරන්න බෑ අපිට. tuple එකේ හැදුවම තමයි. හරි? හැදුවම තමයි. බලන්න අපිට දැන් ලිස්ට් එකක් හදන්න නම් අපි කොටු වරහන ස්ක්වෙයාර් බ්‍රැකට්ස් තමයි පාවිච්චි කරේ. ටපල් එකක් හදන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. හරි බලන්න මේ විදිහට අපිට ටපල් එකක් හදලා දෙන්න පුළුවන්. ස්ක්වෙයාර් බ්‍රැකට් එක රවුන්ඩ් බ්‍රැකට්ස් දාලා එහෙම නැත්නම් මෙහෙම මොකුත්ම නැතුව අපිට මෙහෙම දෙන්න පුළුවන්. මෙහෙම දුන්නත් එයා ටපල් එකක් විදිහට තමයි ගණන් ගන්නෙ. හරිද? ටපල් එකක්. ඒතකොට මේ ටපල් හදන ක්‍රම දෙකම බලාගන්න. හරි? ඒතකොට බලන්න මෙහෙම හදලා T1 කියලා දුන්නොත් එහෙම ඒ උත්තරේකම විදිහට
මෙහෙම හදලා දුන්නත් උත්තරේ ඒත් එකම විදිහට එන්නේ. පැහැදිලිද? ටපල් දෙකක් හදන විදිහ. හරි. බලන්න ඊට පස්සේ tuples can be concatenated. මෙතන කියන්නේ ටපල් දෙකක් එකට එකතු කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ බලන්න. මම ටපල් ස්ක්වයර් බ්‍රැකට්ස් දැම්මත් ඒක ලිස්ට් එකක් එනවා මේක. හරි. T1 කියලා ටපල් එකක් හැදුවා. ඒ ටපල් එක මම A B C කියලා මෙහෙම හැදුවා. හරිද? ඊට පස්සේ මම T2 කියලා ටපල් එකක් ගත්තා. T2 කියන ටපල් එක මම 1 2 3 කියලා හැදුවා. හරිද? එතකොට මේක ඇවිල්ලා ස්ට්‍රින්ග් එකක්, මේක ඉන්ටිජර් ටපල් එක. මම මෙහෙම දුන්නා. T3 සමානයි T1 දන T2. මේ දෙක එකට එකතු කරන්න කියලා. මේ දෙක එකට එකතු කරන්න කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? උත්තරේ මේ බලන්න T3 ගිහුවට පස්සේ T1 එක ABC මුලින් එකතු වුණා. ඒත් එක 1 2 3 තනි ටපල් එකක් විදිහට T3 හැදෙනවා. තේරුණාද? ටපල් දෙකක් කන්කැටනේට් කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. රයිට්. ඇත්තටම ගත්තොත් ඔය ලිස්ට් තරම් කන්ටෙන්ට් එකක් නෑ මේ ටපල්ස් වල. හරි. අපිට ටක් ගාලා කරගෙන යන්න පුළුවන්. හරි. මේක ඇත්තටම ඔයගොල්ලන්ට ඉන්න මම මේ අවශ්‍යම දේවල් ටික විතරක් මම ඔයගොල්ලන්ට මේ කළ පෙන්නන්න. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ටපල් එකක්. දැන් අපි අර ෆුඩ්ස් කියන ලිස්ට් එක හැදුවා වගේ ටපල් ගත්තොත් එහෙම ටපල් එකක් ඇතුලේ තව ටපල් එකක් හදන්න පුළුවන්. මේ බලන්න අපි නෙස්ටඩ් ටපල්ස් කියලා කියනවා. මම T1 කියලා ටපල් එකක් හැදුවා. ඒක බිංදුව 1 2 3 දැම්මා. හරි. T2 කියලා ටපල් එකක් හැදුවා. AB කියලා දැම්මා. හරි. ඊට පස්සේ T3 කියලා ටපල් එකක් හැදුවා. T3 කියන ටපල් එක ඇතුලේ මම T1 ටපල් එකයි මේක T එන්න ඕන. හරි. T2 කියන ටපල් එකයි දැම්මා. තේරුණාද? T1 කියන ටපල් එකයි T2 කියන ටපල් එකයි දැම්මා. එතකොට මොකද වෙන්නේ? මේ තියෙන්නේ T3 කියන ටපල් එක, T3 කියන ටපල් එක පස්සේ මේ T1 කියන ටපල් එකයි T2 කියන ටපල් එකයි වෙනම මේ ලොකු ටපල් එක ඇතුලේ පොඩි ටපල්ස් දෙකක් හැදිලා. තේරුණාද? අපි කියන nested tuples කියලා කියනවා. හරි? nested tuples කියලා කියනවා. right. බලන්න tuples are immutable. අපිට කොටිම කිව්වොත් mutable කියන data type එක වෙනස් කරන්න පුළුවන්. sorry විචල්‍ය හැදුවට පස්සේ විචල්‍ය වෙනස් කරන්න පුළුවන්. immutable කියන්නේ වෙනස් කරන්න බෑ. දැන් බලන්න මේකේ මේ වෙන දේ. T1 කියලා මම tuple එකක් හදනවා. හරි. 1 2 3 ඊට පස්සේ මම මොකද කරන්න ඕන? හරි මේ tuple එක හැදුනා. මම දැන් කරන්න යන්නේ මේ මොකද්ද? list වල වගේ වෙනස් කරන්න යනවා T1 බිඳුව. T1 බිඳුව මේ tuple වල බිඳුව 1 2 3 කියලා එහෙම හැදෙනවා. වෙන මේක වෙනුවට මම 4 දාන්න යනවා මෙතන. හරි? මොකද දෙන්නේ? අයියේ. හරි? error එකක් එනවා. ඒ කියන්නේ immutable. immutable කියලා කියන්නේ අපිට මේ tuples කියන જાතිය හැදුවට පස්සේ ආයෙ අප්ඩේට් කරන්න බෑ කියන්නේ. තේරුණාද? ඒතකොට මේකේ error එකක් එනවා. තේරුණාද? item assignment. මේ කියන්නේ item එක වෙනස් කරන්න බෑ කියන එක. slice කරන්න පුළුවන් tuple එකක්. දැන් බලන්න මම tuple එකක් හදනවා අපහු. මම මොකද කරන්නේ? අපි මෙහෙම tuple එකේ අගයන් වෙනස් කරන්න බෑ. අගයන් කෑලි කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. හරි view කරන්න පුළුවන්, edit කරන්න බෑ. මම මෙහෙම කරනවා. මේකේ මේ symbol එකෙන් කියන්නේ මොකක්ද? ඔය කියන්නේ බලන්න. එකෙන් පටන් අරගෙන ඉතුරු ඔක්කොම ටික. ඒතකොට ඉන්ඩෙක්ස් ගත්තොත් මේක බිංදුව වෙනි ඉන්ඩෙක්ස් එක, පළවෙනි ඉන්ඩෙක්ස් එක, දෙවෙනි ඉන්ඩෙක්ස් එක, තුන්වෙනි ඉන්ඩෙක්ස් එක. පළවෙනි එකෙන් පටන් අරගෙන ඉතුරු එහාට ඔක්කොම ටික. ඒතකොට මේක 1 2 3 එන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ මේ බලන්න මෙන්න මෙහෙම දුන්නොත් එහෙම. හරි? මෙහෙම තිබුණොත් අදහස් කරන්නේ මොකද්ද? මුල ඉඳලා අන්තිම බිංදුවේ ඉඳලා අන්තිම වෙනකම් print කරන්න කියලා. හරිද? මම මෙහෙම තව එකක් දෙන්න. එතකොට මේ පළවෙනි ඉන්ඩෙක්ස් එකේ පළවෙනි ඩොට් එක එහා පැත්තේ මෙතන පළවෙනි එක මෙතන මේ මැදට එන්නේ ඉවර වෙන තැන. ඒක පළවෙනි මුල්ම එකේ ඉඳන් අන්තිම එක වෙනකම් print කරන්න මම මෙතන මේ දෙන එක හොඳට අහගන්න. මෙතන මම අංකයක් දෙන්න පුළුවන්. මේ මෙතන දෙන අංකය මම කියනවා ඉන්ක්‍රිමන්ට් එක කියලා කියනවා. හරි ඉන්ක්‍රිමන්ට් එක කියලා කියනවා. ඉන්ක්‍රිමන්ට් එකෙන් කරන්නේ අපි හිතන ලිස්ට් එකක් tuple එකක් තියෙනවා. tuple එකක් හරි ලිස්ට් එකක් හරි ඕන එකක්. හරි ඕන දෙයකට මේක ඇප්ලයි කරන්න පුළුවන්. right මම මෙහෙම කියනවා. tuple එකේ මුල ඉඳන් අන්තිමටම වෙනකන් දෙකෙන් දෙක print කරන්න. හරි දෙකෙන් දෙක print කරන්න. මම ඒක අපි tuple එකකට ගන්න කලින් අපි ඒක ලිස්ට් එකකට දාලා ලිස්ට් එක ගත්තා. ලිස්ට් එක සමානයි තමයි දැම්මා.
ලිස්ට් එක හැදුවා. L ගැහුවා. කොහොම දුන්නොත් මොකද වෙන්නේ? නිකන් මුලින් ඉඳලා අග වෙනකම් print කරන්න. හරිද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? මම මෙන්න මෙහෙම දෙනවා. මෙහෙම තව ඩොට් එකක් දීලා එතකොට මේ හැම මෙතනින් කියන ඵල ආරම්භක ස්ථානය අවසාන ස්ථානය මෙතනින් කියන්නේ ඉන්ක්‍රිමන්ට් එක. ඉන්ක්‍රිමන්ට් එක මම දෙක දෙනවා. එතකොට දැන් මෙතනින් මොකද වෙන්නේ? මුල ඉඳලා අන්තිම වෙනකම් දෙකෙන් දෙක print කරන්න. බලන්න. ඒ මුල් එක print කරා දෙකක් ඇරලා print කරා. ආයෙ දෙකක් ඇරලා print කරා. ආයෙ දෙකක් ඇරලා print කරා. තේරුණාද? හරි. එතකොට ඔන්න තේරුණානේ. එතකොට දැන් මෙහෙම දුන්නොත් එහෙම මෙන්න මේක MCQ එකට ඇවිල්ලා තියෙනවා. හරි. 2 6 2 6 2 උත්තරේ කියන්නේ බලන්න කීයද එන්නේ. මේ බලන්න මේකෙන් කියන්නේ මොකක්ද? දෙවෙනි එකෙන් පටන් ගන්න 6 වෙනි එක වෙනකන් 6 වෙනි එක වෙනකන් දෙකෙන් දෙකට print කරන්න. එතකොට දෙවෙනි එක මොකද්ද? 0 1 2 ඔන්න දෙවෙනි එකෙන් පටන් ගත්තා. 6 වෙනි එක වෙනකන් කියන්නේ මේක 2 3 4 5 6 6 ගන්නෙ නැහැ. හරිද? 6 ගන්නෙ නැහැ. මම කිව්වා මේ Python වල අවසන් වෙන එක ගන්නෙ නැහැ. එතකොට මෙන්න මේ සෙට් එකේ තමයි තෝරගන්නේ. මේ දෙක දෙකෙන් දෙකට print කරන්න. එතකොට C එකයි E එකයි තමයි එන්නේ උත්තරේ. C මෙන්න මේ විදිහට තමයි එන්නේ. තේරුණාද? right. ඔන්න මෙන්න මේකම තමයි මේ ටපල් එකටත් එන්නේ. බලන්න. ටපල් එකේ හැබැයි මෙතන ඍණ එක තියෙනවා. දැන් බලන්න මෙතන මේ දැන් අපි හැමතිස්සෙම මෙතන දෙන්නේ මේ ඉන්ක්‍රිමන්ට් එක කීයෙන් කීය වැඩි වෙන්න ඕනද කියන එක තමයි මෙතනින් දෙන්නේ. අපි මොකද කරන්නේ? මෙතෙන්ට ඍණ ගානක් දුන්නොත් එහෙම. හරි? එහා පැත්තේ ඉඳලා තමයි ගණන් ගන්න. හරි? ඒක නැත්නම් අඩු වෙන්න කියන එක. අඩු වෙන්න කියන එක. තමයි මෙතනින් කියන්නේ. දැන් මෙහෙම දෙමු. මේක මෙහෙම දෙන්න. අපි ගත්තොත් 6න් පටන් අරගෙන 2 වෙනකන් මේක ඍණ 2 දෙන්න. G 6 කියලා කියන්නේ කීයද? 0 1 2 3 4 5 6. 6න් පටන් අරගෙන 2 වෙනකම්. 6 5 4 3 2. C ගණන් ගන්නෙ නැහැ. හරි? එතකොට මේ සෙට් එක. ඍණ 2. ඍණ 2 කියන්නේ වම් පැත්තට. මේක 1 මේක පළවෙනි එක එකක් ඇරලා අනිත් එක. ඍණ පැත්තට. තේරුණාද? හරි. එතකොට මෙතන කියන්නේ දැන් මේ බලන්න ටපල් එක ගත්තොත් එහෙනම් අපි ටපල් එකට යන් ආපහු. ටපල් එකෙන් ඔන්න දැන් මම ටපල් එක හැදුවානේ මෙතන. හරි. ටපල් එක හැදුවා. ටපල් එකේ මම මෙහෙම දෙනවා. මෙතන ඩොට් දෙක ඉස්තනක් දෙනවා. කියන්නේ පටන් ගත්ත තැන ඉඳලා අවසාන වෙනකම් ඍණ එක කියන්නේ ආපස්සට print කරන්න කියලා කියන්නේ. ඍණ එකෙන් ඍණ එක print කරන්න කියලා කියන්නේ. බලන්න 3 2 1 බිංදුව. මුලින් ඉඳන් අවසාන වෙනකම් හරි? ඔය මුළු ටපල් එකේම එකින් එක අඩු වෙවි කියන්නේ ඉන්ඩෙක්ස් එක ආපස්සට යන්න කියලා කියන්නේ. අඩු වෙවි print කරන්න කියලා කියන්නේ. තේරුණාද? right. ටපල් එකෙම 2 to the 4 දෙකෙන් පටන් අරගෙන 4 වෙනකම් හැබැයි 4 ගණන් ගන්නෙ නැහැ. එතකොට මෙතන බිංදුව 1 2 3. එතකොට දෙකෙන් පටන් ගන්න. මෙතන දෙකෙන් පටන් අරගෙන 2 3 4 වෙනකම් යන්නේ නැහැ. මේ තියෙන්නේ ඔය ඉන්ඩෙක්ස් නෙවෙයි මේ values තියෙන්නේ. right. මේ බලන්න මම කලින් කියලා දුන්න එක t2 සමානයි මේ ij වෙනකන් තියෙනවා. 2 8 3. මොකක්ද උත්තරේ? දෙකෙන් පටන් අරගෙන 8 වෙනකන් 8 ගණන් ගන්නේ නැහැ 3ෙන් 3. හරි ලේසි. මේක බිංදුව 1 2 3 4 5 6 7 8 i ගණන් ගන්නේ නැහැ. එතකොට මෙන්න මෙතන මේ ටිකෙන් 3ෙන් 3 c print කරා මෙතන 1 2 3 cf විතරයි එන්නේ උත්තරේ. තේරුණාද? මේකට cf විතරයි එන්නේ. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එතකොට මේ symbols ටික පිළිබඳව ඔයගොල්ලෝගේ අවබෝධය තියෙන්න ඕන. බලන්න unpacking කියලා කියන්නේ මොකක්ද? අපි ඉස්සෙල්ලා මේ බලන්න මම ලිස්ට් එකක් හදනවා T3 කියලා ලිස්ට් එකක් හදනවා. හරි? T3 ලිස්ට් එකක් හදලා මම T3 කියන එක සමාන කරනවා 4 5 6 ABC කියන එක සමාන කරනවා. හරි? මම මේ normal ලිස්ට් එකක් හදුවා. ඊට පස්සේ මම මොකද කරන්නේ බලන්න. මම variable 6ක් නිකන් ගන්නවා. මේ unpacking කියන එක හොඳට බලන්න. අහගන්න. නිකන් සාමාන්‍ය variable 6ක් ගන්නවා. variable 6ක් අරගෙන ඒක T3ට සමාන කරනවා. හරි? මුලින් T3 ලිස්ට් එකක් හැදුවා 4 5 6 ABC හැදුවා.
තොට මෙතන සිම්පල් ABCDEF කියලා ගත්තා කැමති අකුරු 6 T3ට සමාන කරලා. දැන් මෙහෙම කරොත් එහෙම මෙතන වෙන්නේ මොකක්ද? දැන් මේ T3ට තමයි මේ වේරියබල් ටිකක් T3ට T3 වලින් වෙනම ලිස්ට් එක ටපල් එකකුත් හදලා තියෙනවා. දැන් මේකෙදි වෙන්නේ මොකද්ද දන්නවද? මේ සිම්පල් A ලිස්ට් එකේ පළවෙනි එකට සමාන වෙනවා. සිම්පල් B දෙවෙනි එකට සමාන වෙනවා. සිම්පල් C තුන්වෙනි එකට සමාන වෙනවා. D A ට සමාන වෙනවා. E B ට සමාන වෙනවා. F C ට සමාන වෙනවා. තේරුණාද? හරි. එතකොට මේකේ අපි A මොකද්ද කියලා අහුවොත් එහෙම උත්තරේ එන්නේ මොකද්ද? A ට සමාන වුණ එක 4. B ට 5. හරි. A ධන B. A ධන B මොකද්ද? එතකොට 4 ධන 5. 4 ධන 5 කියලා කියන්නේ මොකද්ද? 9යි උත්තරේ. B ඍණ A. B ඍණ A. B ඍණ A කියන්නේ B කියන්නේ 5යි. A කියන්නේ 4යි. එතකොට B ඍණ A කීයද උත්තරේ එන්නේ 1යි. තේරුණාද? හරි. දැන් මම මොකද කරන්නේ? ඔය අන්පැකින් එකේම ඒ විදිහටම හදාගෙන යනවා. මම කරන එකම වෙනස තමයි දැන් මේ 4 5 6 කියන එක මේක තියෙන මේ ඉන්ටිජර්ස් විදිහට මෙතන තියෙන ස්ට්‍රින්ග් විදිහට තියෙනවා. දැන් මේකෙත් කලින් විදිහම තමයි. A සමාන වෙන්නේ 4ට, B සමාන වෙන්නේ 5ට, C සමාන වෙන්නේ 6ට. ඒ විදිහට සමාන වෙනවා. හැබැයි A සමාන වෙන්නේ මෙතන ස්ට්‍රින්ග් 4ට තමයි සමාන වෙන්නේ. හරි. මෙතන A මොකද්ද කියලා අහුවොත් එහෙම උත්තරේ එන්නේ අර ස්ට්‍රින්ග් සිංගල් කෝට් එක 4 එන්නේ. B මොකද්ද කියලා අහුවොත් මොකක්ද එන්නේ උත්තර? A + B කීයද උත්තර? 45 කියලා තමයි එන්නේ. හරි? 4 හැබැයි එතකොට මේ බලන්න A කියලා කියන්නේ ස්ට්‍රින්ග් එකක්, B කියලා කියන්නේ ස්ට්‍රින්ග් එකක්. හරි? එතකොට ස්ට්‍රින්ග් දෙකක එකතු කිරීමක් තමයි එන්නේ ස්ට්‍රින්ග් කන්කැටනේෂන් එක. එතකොට මෙතන 45. 45 තමයි අර සිංගල් කෝඩ් දෙක තියෙන්නේ. B ඍණ A. ඒ කියන්නේ ස්ට්‍රින්ග් 5න් ස්ට්‍රින්ග් 4ක් අඩු කරනවා. හරි? මොකද අපි කවදාවත් ඉගෙන ගත්තද ස්ට්‍රින්ග් එකකින් ස්ට්‍රින්ග් එකක් අඩු කරන්න? එහෙම දේවල් අපි ඉගෙන ගත්තේ නැහැ. එහෙනම් මෙහෙම දුන්නොත් එමේ ස්ට්‍රින්ග් එකකින් ස්ට්‍රින්ග් එකක් අඩු කරන්න බැරි නිසා මේකට උත්තරේ මොකද? එරර් එකක් එනවා. පැහැදිලි? හරි. තේරුණාද? එතකොට අපි මේ අන්පැකින් කියන එක ওই විදිහට තමයි අපි මෙතන මේ ඉගෙන ගත්තේ අවබෝධ කරගත යුත්තේ. හරි? රයිට්. එතකොට අපි දැන් මොන ටපල්ස් වල අපිට පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙන ලිස්ට් වල වගේ ගොඩාක් ඉගෙන ගන්න නැහැ. හරි? ඊට පස්සේ ටපල්ස් වල ගත්තොත් එහෙම අපි ටපල් එකක් කොහොමද ලිස්ට් එකකට කන්වර්ට් කරන්නේ, ලිස්ට් එකක් කොහොමද ටපල් එකකට කන්වර්ට් කරන්නේ කියන එක අපි බලමු. හරි? මම ඉස්සෙල්ලා ටපල් එකක් හදනවා. අපි නිකන් ටපල් එකක් හදමු. T1 කියලා ටපල් එකක් හදනවා. T1 ටපල් එකේ බලන්න මම කොහොමද දානවා ABC කියන එක. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? මේ ටපල් එක මට ලිස්ට් එකක් බවට කන්වර්ට් කරන්න ඕනේ නේ. හරි? මම මොකද කරන්නේ? ලිස්ට් කියලා දාන්න. ලිස්ට් කියන වචනේ දාලා වරහන් ඇතුළේ මොකක්ද අපිට ලිස්ට් එකක් බවට කන්වර්ට් කරන්න ඕනේ? T1 එක. එච්චරයි. බලන්න ලස්සනට ABC කියන එක ටපල් එකක් තිබුණේ ලිස්ට් එකක් බවට කන්වර්ට් වෙලා බලන්න. හරි? අපි ඊට පස්සේ ලිස්ට් එකක් හදනවා. ලිස්ට් එකේ ABCD කියලා මම ලිස්ට් එකක් හදනවා. හරි. මට දැන් ඕනේ මේ මම හදපු ABCD කියන ලිස්ට් එක ටපල් එකක් බවට පත් කරගන්න. මොකද කරන්නේ? කෙලින්ම වචනේ දැම්ම ටපල් කියලා වරහන් දැම්මා. මොකද L කියන එක ටපල් එකක් බවට කන්වර්ට් කරන්න බලන්න. හරි ලේසි. ටපල් එකක් ලිස්ට් එකට කන්වර්ට් කරන්න ලිස්ට් කියන වචනේ දැම්මා. වරහන් ඇතුලේ මොකද්ද ටපල් එකේ නම දැම්මා. ලිස්ට් එකක් ටපල් එකක් බවට කන්වර්ට් කරන්න ටපල් කියන වචනේ දැම්මා. වරහන් ඇතුලේ ලිස්ට් එකේ නම දැම්මා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් ටපල්ස් දෙකක්. හරි? ටපල්ස් දෙකක් අපිට ස්වැප් කරන්න පුළුවන්. මොකක්ද මේ ස්වැප් කරනවා කියලා කියන්නේ? බලන්න. T1 කියලා ටපල් එකක් හදුවා. මේක තියෙන උදාහරණයක් 11යි 22යි කියලා හැදුවා. මම T2 කියලා තව ටපල් එකක් හැදුවා. මේක දැම්මා 88යි 99යි කියලා දැම්මා. ටපල් එකක් හැදුවා. මම ඊට පස්සේ මේ ටපල් දෙක ස්වැප් කරනවා. ස්වැප් කරන කියන්නේ මාරු කරනවා. T1 වෙන්න ඕන 88යි 99, T2 වෙන්න ඕන 11යි 22යි විදිහට. කොහොමද මම ඒක කරන්නේ? T1 T2 කියලා දැම්ම සමානයි. හරි? T2, T1 මෙන්න මේ වගේව ගොඩාක් වෙලාවට ප්‍රෝග්‍රෑමින් වල යෙදෙනවා. හරි? මෙතනින් වෙන්නේ මොකද්ද දන්නවද? හරි. එතකොට මේක සමාන ලකුණෙන් දකුණු පැත්ත බලන්න. සමාන ලකුණෙන් දකුණු පැත්ත T2. මේ T2 එක සමාන වෙනවා T1ට. හරි? ඒ වගේම තමයි T1 එක සමාන වෙනවා T2ට. හරි? මොක තමයි වෙන්නේ. දැන් මම T1 ගහුවොත් උත්තරේ එන්න ඕන මොකද්ද? 88 99. T2 ගහුවොත් එන්න උත්තරේ මොකද්ද? 11 22. හරි? විලනේ තියෙන්නේ. ඔන්න ටපල්ස් දෙකක් ස්වැප් කරන විදිය. එකිනෙකට මාරු කරන විදිය. right.
අපි බලමු මොකද මේ ඩික්ෂනරි එකක් කියන්න කියලා. දැන් අපි ඔන්න ලිස්ට් ඉගෙන ස්ට්‍රින්ග් එකක් කියන්න මොකක්ද කියන එක ඉගෙන ගත්තා. ලිස්ට් එකක් කියන්න මොකක්ද කියන එක ඉගෙන ගත්තා. ටපල් කියන්නේ මොනවද කියන එක ගැන ඉගෙන ගත්තා. දැන් බලමු මේ ඩික්ෂනරි එකක් කියන්නේ මොකක්ද කියලා බලමු. බලන්න ඩික්ෂනරි is an unordered collection of key value pair. මේකේ මේ ඩික්ෂනරි කියන data type එකේ අපිට ගබඩා values ගබඩා කරලා තියාගන්න පුළුවන්. යුගල විදිහට තමයි ගබඩා කරලා තියාගන්න පුළුවන්. අපි කියන එකට key value එකක් කියලා කියනවා. අපි දැන් මේ බලන්න මේ d කියන එකේ සමාන 85යි. හරි? මේ එක යුගලයක්. හරි? යුගල වෙන් වෙන්නේ කමාස් වලින්. හරි? නිමල් 47යි. හරි? ඒ key value pair එක අපි අර්ථ දක්වන්නේ මේ semicolon එකකින්. හරි? මේක කියනවා key එක කියලා කියනවා, මේක කියනවා value එක කියලා. මේක key එක, මේක value එක. ඔය විදිහට තමයි dictionary කියන්නේ. Keys are unit within the dictionary while values may not be. Keys කියන්නේ මේ සමන් කියන එක මේ dictionary එකේ මෙතන විතරයි තියෙන්න පුළුවන්. වෙන තැනක ආයේ සමන් කියන එකක් තියෙන්න බෑ. හැබැයි මේ value එක 85 කියන එක දැනිමල්ගේ වයසත් මෙතන 85 වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. හරි? හැබැයි මෙයත් සමන් වෙලා මෙයත් සමන් වෙන්න බෑ. The values of a dictionary can be of any type, but the keys must be an immutable data type such as string, numbers or tuples. Key එක කියන එක හරි? මේක string එකක් වෙන්න පුළුවන්. number integer එකක් වෙන්න පුළුවන්. tuple එකක් වෙන්න පුළුවන්. හරි? immutable, right? ඊට පස්සේ මේක dictionary, the keys must be dictionary ගැන එහෙම කියලා මේ value එක ගැන එහෙම කියලා නෑ. keys ගැන විතරයි කියලා තියෙන්නේ. හරි? මේ immutable වෙනස් කරන්න බෑ මේක පස්සේ. නිමල් එකට නාමල් වගේ එහෙම දාන්න බෑ පස්සේදී. ඒක තමයි immutable කියලා කියන්නේ. right. අපි dictionary එකක් හදන්නේ. අද list අපිට අඳුරගන්න තියෙන සංකේතය මොකද්ද? square brackets. tuples අපි කියන normal round brackets. dictionary මොනවද? මේ curly brackets. තේරෙනවද? curly braces වලින් තමයි අඳුරගන්න පුළුවන් වෙන්නේ. එතකොට dictionary. බලන්න dictionary එකක් හදන්නේ අපි කැමති dictionary එක නමක් දානවා, සමාන ලකුණ දානවා, curly braces ඇතුලේ key එක දානවා, value එක දානවා. semicolon එකත් කමාව දානවා, ඊළඟ key එකයි value එක කොහොමද දිගටම යන්න පුළුවන්. අර අපිට මොනවා හරි දැන් යුගල වශයෙන් හඳුනගන්න තමයි අපි ගොඩක් කරන්නේ key values දාන්නේ. මේ බලන්න මේ dictionary එක අපි මේකේ ගත්තොත් මේකේ key values කීයක් තියෙද? pairs කීයක් තියෙද? හරි බලන්න. එතකොට මෙතන pairs දෙකයි තියෙන්නේ. මේ බලන්න. එකක් මේ name කියන එක තමයි key එක, මේක value එක. හරි? මේකේ key එක, මේක value එක ඇවිල්ලා list එකක්. value එක list එකක් විදිහට තමයි තියෙන්නේ. එහෙම dictionary එහෙම තියෙන්නත් පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. however ඒ කියන්නේ කොහොමද කමන්නේ නැහැ, මෙතන pairs දෙකයි තියෙන්නේ. මේක මෙයා. තේරුණාද? අපිට right. දැන් අපි ඉගෙන ගත්තා list එකක් tuple කරන්න ඉගෙන ගත්තා. tuple එකක් list එකක් කරන්න ඉගෙන ගත්තා. string එකක් list එකක් කරන්න ඉගෙන ගත්තා. හරි? දැන් එතකොට මෙතන අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි? කොහොමද dictionary එකට පරිවර්තනය කරන්න කියන එක අපි ඉගෙන ගන්න තියෙනවා. හැබැයි මේ dictionary එකට පරිවර්තනය කරන්න නම් මොකද දැන් අපි tuple එකක් ගත්තොත් values එකින් එක තියෙන්නේ. list එකක් ගත්තත් එකින් එක වෙනම commas දාලා තියෙනවා. හැබැයි list tuple වල structure list එකේ tuple එකේ තියෙන එකම වෙනස තමයි list එකේ කොටු වරහන් තියෙනවා, tuple එකේ round වරහන් තියෙන කිසිම වෙනසක් නැහැ. data එකට එකක් ඉගෙන match වෙනවා. දැන් මේකේ එහෙම බෑ. මේකේ pairs විදිහට තමයි තියෙන්නේ. ඒක නිසා මොකද කරන්නේ? අපිට පුළුවන් nested tuples dictionary එකක් විදිහට හරවන්න. ඒ කියන්නේ මේ බලන්න මම tuple එකක් හදනවා. 1A 2B. බලන්න මේ එක tuple එකක් මේ ඇවිල්ලා ලොකු tuple එකක්. මේ ලොකු tuple එක ඇතුලේ පොඩි tuples දෙකක් තියෙනවා. හරි? දැන් මම මොකද කරන්නේ? මේක මේ T කියන එක සම්පූර්ණයෙන්ම ගත්තොත් tuple එකක්. මේ tuple එක මම මොකද කරන්නේ? dictionary එකක් බවට පත් කරන්න ඕන. මට දැන් අනිවාර්යෙන් dictionary එකක් බවට පත් කරන්න ඕන. මම මොකද කරන්නේ? ඒක අනිවාර්යෙන් nested tuple එකක් හෝ ඒක list එකක් ගන්න nested list එකක් විදිහට තිබිය යුතුමයි. නැත්නම් key values pair match වෙන්නේ නැහැ. මම මොකද කරන්නේ? tuple එක dictionary එක බවට පත් කරන්න ඕන. මම වචන දානවා dict දානවා dictionary කියන්න. මේක දානවා t දානවා. බලන්න වෙන්නේ අන්න 1A 2B දෙකද tuple එක අපිට හොඳට මතක තියාගන්න nested නම් විතරයි අපිට මේ format එකට තිබුණොත් අර යුගල format එකට තිබුණොත් විතරයි අපිට පත් කරන්න පුළුවන් tuple එක dictionary එකක් බවට හෝ list එකක් dictionary එකක් බවට පත් කරන්න පුළුවන්. හරි? එතකොට දැන් මම ඒ වගේ මොකක් හරි අපි ගම්පෝ list එකක් හරි මෙතන මම මේ list එක ගන්න list එකත් ඒ වගේම තමයි අර යුගල වශයෙන් තිබුණොත් විතරයි අපිට මේක පත් කරන්න පුළුවන් tuple මේ dictionary එකක් විදියට. මම මේකට මේ තියෙන list එක DICTL ගහුවා. ඔය list කියන එක dictionary එකක් බවට පත් කරන්න. බලන්න ඒක අතර ලස්සනට
එක A දෙක B කියලා B දෙක කියලා හැබැයි මොකද වෙලා ලිස්ට් එකේ වෙලා මේක කී එක වෙනවා මේක වෙලා අපි ඊට පස්සේ බලමු මේ ඩික්ෂනරි එකක් ඇතුලේ දැන් අපි බලන්න ඉගෙන ගත්ත ලිස්ට් එකක් ඇතුලේ තව ලිස්ට් එකක් ෆුඩ්ස් ලොකු ලිස්ට් එකක් හිතන්නකෝ ඒක ඇතුලේ ෆෘට්ස් කියලා හදුවා වෙජිටබල්ස් කියලා හදුවා වගේ හැදුවා ඊට පස්සේ ටපල් එක ටපල් එකක් ඇතුලේ තව ටපල්ස් මතකද අර T3 සමාන T1, T2 හරි දැන් මේ වගේම තමයි මේ ඩික්ෂනරි එක ඇතුලේ තව ඩික්ෂනරි එකක් හදන්න පුළුවන් මේ බලන්න අපි ඉස්සෙල්ලා නිකන් ස්ට්‍රක්චර් එක අයිඩෙන්ටිෆයි කරමු දැන් ඩික්ෂනරි එකේ key value pair එක තමයි තියෙන්නේ තමයි key එක මේ තමයි value එක මේ බලන්න මේ ඩික්ෂනරි එකේ දැන් හිතන්න keys තුනක් තියෙනවා 1 2 3 කියලා තිබුණා පළවෙනි එක ඕනේ පළවෙනි key එකේ value එක තමයි geeks කියන්නේ දෙවෙනි key එකේ value එක තමයි 4 කියන්නේ තුන්වෙනි key එකේ මේ බලන්න පළවෙනි එකේ geeks දෙවෙනි එකේ 4 තුන්වෙනි key එකේ හරිද value එක තමයි තනිකර ආයි ඩික්ෂනරි එකක් විදිහට මේ බලන්න තුන්වෙනි key එකේ value එක මේ highlight කරලා තියෙන තනිකර මේක ඩික්ෂනරි එකක් හරි ඩික්ෂනරි එකක් එතකොට ඒ ඩික්ෂනරි එක ඇතුලේ මේක key එක වෙනවා මේක value එක වෙනවා මේක key එක වෙනවා මේක value එක වෙනවා මේක key එක වෙනවා මේක value එක වෙනවා තේරුණාද ඩික්ෂනරි එකක් ඇතුලේ හොඳට මතක තියාගන්න value එක විතරයි අපිට nested කරන්න පුළුවන්. ඒ බලන්න මේ structure එක තේරෙනවද? 3 කියන එක ඇතුලේ උන ආයි ABC කියලා keys ටිකක් තියෙනවා. මේ 3 කියන එක ඇතුලේ A B C මේවා keys. key වලට අදාළ value welcome to keys. තේරෙනවද? හරි. ඊට පස්සේ බලන්න ප්‍රශ්න දෙන්න නම් අහන්න accessing an element from dictionary. alright. මේකේ තියෙන්නේ මොකද්ද අර ලිස්ට් වල අපි හැදුවා වගේම අපි ලිස්ට් එකක් හදලා අර මොනවද මේ අපි ප්‍රශ්න දැන් 16ක් විතර කරා එක දිගට අන්න ඒ වගේම මේකේ 1 by අපිට එලිමන්ට් ඇක්සස් කරන්න පුළුවන් මේ ලිස්ට් එක ඇතුලේ ඒ ඩික්ෂනරි එක ඇතුලේ sorry එතකොට මේ බලන්න මම හිතන්න දැන් අනිවාර්යයෙන් මේ බලන්න අපිට ඩික්ෂනරි එක ඇතුලේ එලිමන්ට් ඇක්සස් කරන්න පුළුවන් key එකෙන් විතරයි හරිද key එකෙන් විතරයි දැන් මම DICT dict කියලා ගහලා 1 ගැහුවොත් එහෙම 1 එකට අදාළ value එක තමයි මෙයා retrieve කරන්නේ. මොකද retrieve කරන්නේ? හරි. මෙතන උත්තරේ එන්න ඕනේ මොකද? geeks කියලා එන්න ඕනේ. හරි. මන් dict 2 කියලා එකක් තියෙද මේකේ? හරි. 2 කියලා එකක් නෑ. ඊයේ කෝකි එකක් එහෙම නෑ. තේරුණාද? මං ඊට පස්සේ ගහනවා dict කියලා ගහලා name ගහනවා. බලන්න එතකොට name කියන්නේ මේක. මේක දැම්මට පස්සේ උත්තරේ 4 කියලා එනවා. හරිද? ඊට පස්සේ දැන් මේ වගේ තමයි මේ ආවේ. මේ බලන්න. තේරුණාද අපිට හැමතිස්සෙම හොඳට මතක තියාගන්න ඩික්ෂනරි එකකින් values retrieve කරන්න පුළුවන් key එක use කරගෙන තමයි retrieve කරන්න පුළුවන්. retrieve වෙන්නේ value එක. මේ ඩික්ෂනරි මේක හිතන්න DICT 1 කියලා තියෙනවා. DICT 1 කියලා කියන්නේ 1 ගැහුවොත් මේ 1 කියන value මේ හැමතිස්සෙම ඩික්ෂනරි එකේ name එක දීලා කොටු වරහන් ඇතුලේ දෙන්න ඕන key එකේ අගය. key එක. එතකොට මේක key එක මේක value එක. මේක key එක මේක value එක. key එක 1. key එක 1 දුන්න නිසා එකට අදාළ value එක තමයි පෙන්නන්නේ geeks කියන එක. හරිද? හරි. එතකොට මම dic කියලා name කියන එක දෙනවා. එතකොට name කියන්නේ මොකද? key එක. මේ තියෙන key එක value එක. key එක value එක. key එක value එක. name කියන්නේ key එක. අපිට මෙතන key එකට එන දේවල් විතරයි දෙන්න පුළුවන්. එහෙනම් මෙතන කියන name එකට අදාළ value එක පෙන්නන්න. එතකොට මේක තමයි key එක මේකට අදාළ value එක තමයි මේ තියෙන 4 කියන. එතකොට 4 කියන එක තමයි උත්තරේට ආවේ. මේ බලන්න දැන් මේ ඩික්ෂනරි එක මොකද වෙලා තියෙන්නේ? මේ කොන්න මම my dictionary කියලා ඩික්ෂනරි එකක් හදනවා. හරි? ඒ ඩික්ෂනරි එකේ පළවෙනි මේ මොකද්ද තියෙන්නේ? key එක. හරිද? මේ තියෙන්නේ value එක. එතකොට value එක විදිහට මොකද්ද වෙලා තියෙන්නේ? ආයි ඩික්ෂනරි එක තමයි value එක විදිහට තියෙන්නේ. තේරුණාද? මේක key එක මේක value එක විදිහට ආයි ඩික්ෂනරි එක. මේ ඩික්ෂනරි එක ගත්තොත් මේක key එක මේක value එක. තේරුණාද? මේ ලොකු ඩික්ෂනරි එක ගත්තොත් මේක තමයි ලොකු ඩික්ෂනරි එක key එක dict 2 කියලා කියන අනිත් key එක. මේකට dict 1 කියන එකේ value එක මේක dict 2 කියන value එකේ මේක. key එකේ value එක මේක. එතකොට ඩික්ෂනරි ඇතුලේ ඩික්ෂනරි තියෙනවා. දැන් මම මේක හදලා මේ බලන්න. මම මේක හදලා ඩික්ෂනරි හැදුවා. මම ඊට පස්සේ ගිහුවා my dictionary dict 1 කියන එක ගැහුවා.
එතකොට මොකක්ද dict1 කියලා කියන්නේ මෙන්න මේ key එක. එහෙනම් key එකට අදාළ value එක මෙන්න මේක output එක විදිහට දෙය යුතුයි. හරි. 1. ඒතකොට output එක විදිහට දෙන්නේ dictionary එක. ඇයි මේ key එකට අදාළ value එක මොකද්ද? dictionary එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ මම මෙහෙම ගමු. my dictionary dict1. අපිට හැම තිස්සෙම හොඳට මතක තියාගන්න ඩික්ෂනරි එකක් සර්ච් කරන්න පුළුවන් කී එක යොදාගෙන විතරයි. මේ බලන්න මෙතන my dictionary එකේ dict කියන කී එක ASCII තියෙන එක කියන කී එක. එතකොට dict කියන කී එක මේක ඇතුළේ තනිකර ඩික්ෂනරි එකක් තියෙනවා. මේ ඩික්ෂනරි එකේ මේක කී එක මේක value එක. එතකොට මේ කී එක ඇතුළේ තියෙන මේ කී එකට අදාළ value එක තමයි මෙතන පෙන්නන්නේ. එහෙනම් geeks කියන එක පෙන්නන්න ඕනේ. හරිද? හරි. මෙතන දුන්නොත් එහෙම dict2 name දුන්නොත් එහෙම මොකද වෙන්නේ? ඒක කරන්න අවශ්‍ය නැහැ. මේ my dictionary එකේ ඇතුලේ dict2 කියන key එක ඇතුලේ තියෙන මේ name කියන key එක. අදාළ value එක මොකද්ද? 4 කියන එක තමයි එන්නේ. අපි ඊට පස්සේ බලන කොහොමද මේ dictionary එකක අපි value එක delete කරන්න කියලා බලමු. බලන්න මේ dictionary මම dict කියලා dictionary එකක් හදනවා. මේ key එක මේ value එක මේ key එක මේ value එක මේ key එක මේ value එක මේ key එක මේක value එක වෙනුවට මම මොකද කරන්නේ value එක වෙනුවට ආයි dictionary එකක් introduce කරලා තියෙනවා. හරි value ඒ value එක asset මේක key එක මේක value මේක key එක මේක value එක මේක key එක මේක value එක තේරුණාද? හරි ඔන්න ඒක හරි. ඒකට ආපහු මේක key එක ඒකට අදාළ ඔන්න ආයි value එක dictionary දෙක ඒ මේකෙත් අතරේ මේක key එක මේක value එක මේක key එක මේක value එක. පැහැදිලි? dictionaries වල updating තියනවද? dictionary update book. හරි. දැන් ඒතකොට මම මේක විස්තර කරා. එතකොට මේ බලන්න. දැන් ඔන්න dictionary එක හැදුණා. අපි නිකන් හිතන්න delete dict6 කියලා කියනවා. එතකොට 6 විදිහට තියෙන key එක delete කරන්න කියලා කියනවා. එතකොට මොකද්ද? 6 තියෙන්නේ මේකනේ. මෙතන මේ 6 කියන්නේ 6 වෙනිය කියන එක නෙවෙයි. හොඳට මතක තියාගන්න 6 කියන 6 කියන key එක. එතකොට මේකේ මොකද වෙන්නේ? මෙන්න මේ ටික delete වෙනවා. හරි බලන්න. උත්තරේට ඒක අයින් වෙලා 5 welcome කියන එකෙන් පස්සේ 7 geeks කියන එක තියෙනවා. තේරුණාද? හරි. ඊට පස්සේ මම ගත්තොත් එහෙම දැන් තේරුණාද? ඒක කෙලින්ම මේ key එකත් එක්ක pair එකම අයින් වුණා. හරි. right. ඊට පස්සේ dictionary කියන එක දෙනවා delete කරන ඒ කියන key එක ඇතුලේ දෙක කියන එක. කොහොම බලමු dictionary තියෙනවා කො a. ඔන්න a කියන key එක. a කියන key එක ඇතුලේ දෙක කියලා තියෙන key එක. මේක එහෙනම් මෙන්න මේක පිටින්ම delete වෙනවා. ඒ අදාළ pair එක. එතකොට එනේ මේ ටික මෙහෙම මෙනවා a 1 gigs 3 gigs කියලා තමයි එන්නේ. හරි? බලන්න. 7 gigs a 1 gig 3 gig. හරි. අනිත් ඒවා ටික මොකුත් වෙන්නේ නැහැ එහෙම. තේරුණාද? එතකොට මේ ඔයගොල්ලෝ dictionaries ඇතුලේ identify කරගන්න අවශ්‍ය මොකක්ද? හරි? dictionaries ඇතුලේ identify කරගන්න අවශ්‍ය මොකක්ද? අපි key එක හොයාගෙන තමයි values delete කරන්නේ. එතකොට pair එක පිටින්ම delete වෙනවා. අපිට key එකක් ඇතුලේ dictionary එකක් ඇතුලේ තව dictionary එකක් හැදලා තියෙන්න පුළුවන්. ඒ dictionary එක හැදෙන්නේ value එක ඇතුලේ විතරයි. අපිට key එක ඇතුලේ තව key එකක් හොයාගෙන අදාළ item එක delete කරන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඔන්න ඔය ටික තමයි dictionary වල තියෙන basic කියන අපි cover කරන්න ඕන areas ටික. අපි බලමු dictionary එක update කරන්න පුළුවන්ද කියලා. right. අපි නිකන් ගමු dictionary එක. මම dictionary D සමානයි මම එහෙම ගත්තා 1. dictionary update කරන්න පුළුවන්ද මේක ප්‍රශ්නේ උත්තරය. හරි. මම මොකද කරන්නේ? මෙහෙම දෙනවා. D2 D මට BBB කියන එක වෙනකොට CCC කියන එක දාන්න ඕනේ. D2 මේක key එක සමාන කරනවා. හරි. බලන්න මට මතක මේ විදිහට මේක අප්ඩේට් කරන්න CCC වලට සමාන කරනවා. හරි. දැන් D ගහුවොත් එහෙම මොකද වෙන්නේ? හරි. අප්ඩේට් වෙලා. dictionary අප්ඩේට් කරන්න පුළුවන්. ඒක අප්ඩේට් කරන්න පුළුවන් මොකද්ද? key එක නෙවෙයි value එක. පැහැදිලිද? එතකොට තව මේකේ තියෙන sets ගැන තියනවා කරන්න. හරි. sets වලින් පස්සෙවක් නෑ. ඊළඟ සතිය මම Python sets කරනවා if එකයි for එකයි while එකයි loops ටික කරනවා. very important ටිකක් කරනවා. හරි. මගේ අරගන්න එපා. හරි. එහෙනම් අදට අපි
ප්‍රශ්න තිබුණොත් මට එවන්න. හරි. එහෙනම් හැමෝටම සුබ සතියක්. ජය වේවා.